කතා කරොත් එහෙම එම්බ්‍රයිඩරි වල මේ සර්කියුලේටරි සිස්ටම් එක ගැන මේ රිපීට් කැම්ප් එකේ හින්දා මේකේ ලොකුවට අර ඩීටේල්ස් ගොඩක් අහන්නේ නැහැ. සහ අහන MCQත් ගොඩක් වෙලාවට මේ මාල්කාන්ති මැඩමගේ පොතෙන් වගේ තමයි අහන්නේ. ඒ කියන්නේ අර ලොකු ඩීටේල්ස් අර මේ ලැන්ග්මන් එකේ වගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒගොල්ලෝ. එතකොට ඒ හින්දා අපි මේක මේ අර කලින් මම අර මේ සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ කුප්පිය කරා වගේ ලොකුව ඩීටේල්ස් කතා කරන්නේ මම අවශ්‍යම කරන ඩීටේල්ස් ටික අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් වගේ තියෙන ඩීටේල්ස් ටික තමයි කතා කරන්නේ මේ ඩෙවලොප්මන්ට් එක ගැන සර්කියුලේටින් සිස්ටම් එකේ. එතකොට ඒකේ මුලින්ම අපි කතා කරොත් එහෙම ඩෙවලොප්මන්ට් ඔෆ් හાર્ට් කියන එක. හරිද? හાર્ට් එක කතා කරද්දී ඒක මම මෙහෙම කියලා පටන් ගන්නවා. මේ හાર્ට් ඩෙවලොප්මන්ට් එක පටන් ගන්නේ මේ අපේ ඇඟේ තියෙන මම ගත්තොත් එහෙම අපේ එම්බ්‍රයෝ එක හැදිලා තියෙන විදිය මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. හරිද? එතකොට ගත්තාම මේ මුලින්ම අර මම third week එකේ අපේ තියෙන ට්‍රයිලැම් ඩිස්ක් එකක්නේ. එතකොට ට්‍රයිලැම් ඩිස්ක් එක කියන්නේ අපේ තියෙන එළියෙම එක්ටෝඩර්ම් එක, පස්සේ මැද තියෙනවා මීසෝඩර්ම් එක, ඇතුළෙන් තියෙනවා එන්ඩෝඩර්ම් එක. ඊට පස්සේ මෙන්න මේ එන්ඩෝඩර්ම් එක මැද හිටින්නයි එක්ටෝඩර්ම් එක එළියෙන් හිටින්නයි මෙන්න මේ විදියට මේ තියෙන අපි ගත්ත මේ තියෙන එක්ටෝඩර්ම් එක නම් මේ එන්ඩෝඩර්ම් එක නම් මේ මැද තියෙන රතු පාටේ තමයි මීසෝඩර්ම් එක. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ විදියට ෆෝල්ඩින්ග්ස් ඇති වෙනවා. මේක වෙන්නේ අපේ ෆෝර්ත් වීක් එකේදී වගේ තමයි ෆෝල්ඩින්ග්ස් ඇති වෙන්නේ. එතකොට මෙහෙම දෙපැත්ත මෙහෙම ෆෝල්ඩ් වෙනවා. එතකොට එහෙම වෙලා තමයි අර අපි කියන මේ ගට් ටියුබ් එක මෙතන ගට් ටියුබ් එක මෙන්න මේ ටියුබ් එක හැදෙන්නේ. එහෙම ඔක්කොම ෆියුස් වුණාට පස්සේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති එහෙම වෙද්දි මොකද වෙලා තියෙන්නේ? මේ තියෙන නියුරල් ටියුබ් එකනේ. නියුරල් ටියුබ් එක හැදලා තියෙන මොකෙන්ද? අපේ ඇඟේ තියෙන එළිය කැලේ. කියන්නේ එක්ටෝඩර්ම් එකේ. මේ තියෙන එක. ඒ එක්ටෝඩර්ම් එක ඊට අමතරව හදනවා ස්කින් එක. ඊට අමතරව මැද ගොඩාක් වට වෙලා තියෙනවා මොකද්ද? මේ රතු පාට තියෙන ඔක්කොම ටික අයිති වෙන්නේ මේ මම මේ අන්ද රතු පාට තියලත් ඇතුළුව මේ ඔක්කොම අයිති වෙන්නේ මීසෝඩර්ම් එකට. කියන්නේ මේ ඔක්කොම ටික මීසෝඩර්ම් එක. මේක මෙහෙම ගිහිල්ලා මෙන්න මේ ඔක්කොම මීසෝඩර්ම් එකේ. මෙන්න මේ කොළ පාටි ගදින ඔක්කොම ටික වගේ තියෙන මීසෝඩර්ම් එකේ. හරි. ඊට පස්සේ අනිත් එක මේ කහ පාටින් තියෙන පොඩි කෑල්ල ඒක ඇති වෙන්නේ මොකෙන්ද? අපේ එන්ඩෝඩර්ම් එක. ඒක තමයි ඊට පස්සේ ගත්තාම ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ මේ තියෙන්නේ ගට් එක කහ පාට මේ නදලා තියෙන්නේ ඒගොල්ලෝ. ඊපස්සේ මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන මෙහෙම ඉතලා ගට් එකනේ. මෙහෙන් දාලා තියෙන ඒගොල්ලෝ මයෝකාඩියම් එක වෙනම ඇත්තලා තියෙනවා. දාලා තියෙන මේකේ මයෝකාඩියම් එක මුලින් බට එක වගේ තමයි තියෙනවා. පස්සේ කතා කරේ මොකද්ද කියලා. හරිද? ඒගොල්ලෝ එතකොට ඔයගොල්ලෝ පේනවා මයෝකාඩියම් එක ඇතිලා තියෙන මොකෙන්ද අපේ මීසෝඩර්ම් එකේ තමයි ඇතිලා තියෙන්නේ. හරිද? මම තවදුරටත් කිව්වොත් එහෙම මීසෝඩර්ම් එක මේක ලොකුවට දැනග මතක තියාගන්න ඕනේ නැහැ. හරිද? කොටස් තුනකට බෙදෙනවා. මම මෙහෙම කිව්වොත් එහෙම මේක ඇඳලා පෙන්නුවොත් එහෙම මේ තියෙන නියුරල් ටියුබ් එක නම් එහෙම මීසෝඩර්ම් එක මෙහෙම ඇති වෙන්නේ. මීසෝඩර්ම් එක මේ නියුරල් ටියුබ් එක ළඟම එකට අපි කියනවා පැරාඇක්සියල් මීසෝඩර්ම් කියලා. ඇක්සිස් කියන්නේ මධ්‍ය කියන්නේ අර මැදනේ. මේකෙන් ඒකට දෙපැත්ත තියෙන කියන්නේ මේ පැත්තේ තියෙන මේ පැත්තේ තියෙන එකට අපි කියනවා පැරාඇක්සියල් මීසෝඩර්ම් එක කියලා. ඊට පස්සේ මැද තියෙන කැලලට කියනවා අපි ඉන්ටර්මීඩියට් මීසෝඩර්ම් කියලා. අන්තිමට තියෙන කැලල අපි කියන ලැටරල් මීසෝඩර්ම්. මේක තමයි ඔගේ ලැටරල්ම තියෙන්නේ. මේ ලැටරල් මීසෝඩර්ම් එක කොටස් දෙකකට බෙදෙනවා. හරිද? ඒකේ පාර්ට් එකක් හදනවා අපේ ඇඟේ ඇතුළේ තියෙන අවයව ටික. ඒකට අපි කියනවා ස්ප්ලැක්නික් මීසෝඩර්ම් කියලා. අනිත් එකට අපි කියනවා සොමැටික් මීසෝඩර්ම් කියලා. සොමැටික් කියන්නේ අපේ ඇඟේ දේහය ඇතින් එළියේ තියෙන මසල්ස් හදන, ඊපස්සේ බෝන් හදන්න දායක වෙන ඒ වගේ ටික බෝන් හදන්නේ නෙවෙයි. අර ඇඟේ එළියේ තියෙන මසල්ස් අරම ටික හදන්නේ වගේ දායක වෙන ඒකට පැරාක්සියල් මීසෝඩර්ම් එකක් දායක වෙනවා. ඊට අමතරව ඇඟේ එළියේ තියෙන මේ මීසෝඩර්ම් එකේ පාර්ට් ටික හදන්නේ සොමැටික් මීසෝඩර්ම් එකේ. ස්ප්ලැක්නික් මීසෝඩර්ම් එකේ තමයි අර අපේ ඇඟ ඇතුලේ තියෙන විසරල් ඕගන්ස් ටික හදන්නේ. එතකොට ගත්තාම අපි හાર્ට් එක තියෙන්නේ ඇඟ ඇතුලේනේ. ඒ හින්දා හાર્ට් එක ඇති වෙන්නේ මොකෙන්ද? මෙන්න මේ කියන ස්ප්ලැක්නික් මීසෝඩර්ම් එකේ තමයි අපේ හાર્ට් එක ඇති වෙන්නේ.
හරිද? ඕන් දැන් අපි පොඩි අවබෝධයක් ගත්තා කොහොමද මේක ඇති වෙන්නේ කියලා. එතකොට මම ගත්තාම මුලින්ම මෙන්න මේ ස්ප්ලැක්නික් මීසෝඩර්ම් එකේ ඉඳලා වෙනම සෛල ගුණයක් වගේක් ඇති වෙනවා. ඒවට අපි කියනවා ඇන්ජියෝජෙනික් සෙල්ස් කියලා. මේ නම් පොඩ මතක තියාගන්න. මෙතනින් ඉඳන් තමයි මම අපිට ඕන් ටික කතා කරන්නේ. මේක අපිට මතක තියාගන්න. ඊට අමතරව හાર્ට් එක ඇතුලේ ස්ප්ලැක්නික් මීසෝඩර්ම් එක කියන එක තමයි පළවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක තමයි මෙන්න මේ ඇන්ජියෝජෙනික් සෙල්ස් කියවලින් තමයි හાર્ට් එක ඩෙවලොප්මන්ට් වෙන්න පටන් ගන්නෙ. හරිද? ඔක මතක තියා ඇන්ජියෝජෙන්සිස් කියන්නේ මොකක්ද? බ්ලඩ් වෙසල් ෆෝමේෂන් නේ. ඒ කියන්නේ ඇන්ජියෝජෙන්සිස් කියන්නේ බ්ලඩ් වෙසල්ස් සහ සර්කියුලේෂන් එකට සම්බන්ධ ටර්ම් එකක් නේද තියාගන්නකො. හරි. එතකොට ගත්තාම ඇන්ජියෝජෙනික් සෙල්ස් කියන සෙල්ස් වලින් තමයි මෙන්න මේ හાર્ට් එක සහ ඊට අමතරව බ්ලඩ් වෙසල්ස් වල මේජර් පාර්ට් ටික හැදෙන්නේ. ඊට අමතරව බ්ලඩ් වෙසල්ස් හැදෙන්න ඕන වෙනවා මේ ඇන්ජියෝජෙනික් සෙල්ස් වලට අමතරව නියුරල් ක්ලෙස් සෙල්ස්. ඒක නියුරල් ක්ලෙස් සෙල්ස් කියන්නේ නියුරල් ටියුබ් එක දෙපැත්තේ උඩ තියෙන සෙල්ස් වගේක්. ඒ සෙල්ස් සහ මෙන්න මේ ඇන්ජියෝජෙනික් සෙල්ස් එක තුළ තමයි බ්ලඩ් වෙසල්ස් හැදෙන්නේ. අන්න එහෙම හැදෙද්ද පටන් ගන්න. ඒ කියන්නේ බ්ලඩ් වෙසල්ස් ෆෝමේෂන් පටන් ගන්න අපේ third week එකෙන්. හાર્ට් එකේ ඩෙවලොප්මන්ට් වෙන්න පටන් ගන්න කියන්නේ අපි එහෙම කතා කරන්නේ නැහැ. බ්ලඩ් වෙසල් ඩෙවලොප් වෙන්න පටන් ගන්න කාලේ ඉඳන්ම හાર્ට් එක හැදෙනවා. හරිද? හાર્ට් එකේ කාඩියක් ලූප් එක කියන එක. මම එක ඉස්සර කතා කරනම් කාඩියක් ලූප් එක කියන එක. ඒක හැදෙන්නේ 4th week එකෙන්. එතකොට අපි දැනගන්න ඕන තුන්වෙනි පොයින්ට් එක තමයි මේක බ්ලඩ් වෙසල් 3rd week එකෙන්. හතරවෙනි පොයින්ට් එක තමයි 4th week එකෙන් මොකද ඇති වෙන්නේ? කාඩියක් ලූප් එක. මම කාඩියක් ලූප් එක කියන්නේ මොකද කියලා පස්සේ කතා කරන්න. ඒතර පස්වෙනි පොයින්ට් එක ගත්තාම මේ ස්ප්ලැක්නික් මීසෝඩර්ම් එකේ ඉඳන් ඇති වෙන ඇන්ජියෝජෙනික් සෙල්ස් ටික ඇති වෙන ඒරියා එක අපි කියනවා ප්‍රොටෝකාඩියක් ඒරියා. ඒක නමත් එක මතක තියාගන්න ලේසියිනේ. ප්‍රොටෝකාඩියක් ඒරියා. ප්‍රොටෝකාඩියක් ඒරියා. හරිද? මේ ප්‍රොටෝකාඩියක් ඒරියා කියන තමයි හැදෙන්නේ. හරි. ඒක තමයි මම මුලින්ම දැනගන්න ඕනේ කියන වෙන සිද්ධි ටික. මේක ඒ පොයින්ට් පහම තියාගන්න. ඊට පස්සේ අපි දැන් කතා කරමු මෙන්න මේකේ කතන්දරය ගැන. ඒ කියන්නේ කොහොමද මේක ඇති වෙන්නේ? හරිද? දැන් ඇන්ජියෝජෙනික් සෙල්ස් තියෙනවා මොන වීක් එකේ ඉඳන්ද තියෙන්නේ? 3rd week එකේ වගේ ඉඳන් තියෙනවනේ අයියේ. මම කිය බ්ලඩ් වෙසල් ෆෝමේෂන් පටන් ගන්න 3rd week එකේ ඉඳන් කියලා. ඒ කියන්නේ ඇන්ජියෝජෙනික් සෙල්ස් 3rd week එකේ ඉඳන් අපේ ඇඟේ තියෙනවා. හරිද? එතකොට අපේ එම්බ්‍රා එක මෙහෙම ගත්තාම මම මෙහෙම නිකන් දාලා තියන්නම්. ඇන්ජියෝජෙනික් සෙල්ස් මෙහෙම ප්‍රොටෝකාඩියක් ඒරියා එකේ තියෙනවා. මම මෙහෙම තියෙන එම්බ්‍රා එක මෙහෙම කපලා අපි ප්‍රොටෝකාඩියක් ඒරියා එකෙන් තමයි කපලා තියෙන්නේ. හරිද? එහෙම කපලා ගත්තාම මෙන්න මෙහෙම මිඩ් ඇක්සිස් එක මෙහෙම තියෙන ගට් ටියුබ් එක. ඒක වටේ මොකද ගට් ටියුබ් මෙහෙම දිගටම යනවනේ. එහෙම ප්‍රොටෝකාඩියක් ඒරියා එක තියෙනවා. හරිද? දැන් මොකද වෙන්නේ? මුලින්ම මේ ඇන්ජියෝජෙනික් සෙල්ස් එකතු වෙලා හැදෙනවා. මෙහෙම තියෙන සෙල්ස් තියෙනවා දැන් තැන්. ඇන්ජියෝජෙනික් සෙල් ක්ලස්ටර්ස්. ඒ කියන්නේ ක්ලස්ටර්ස් කියන්නේ ගොනු කියන එකනේ. ඒ කියන්නේ ඇන්ජියෝජෙනික් සෙල්ස් දැන් පොඩ එක ලං වෙනවා. ලං වෙලා හැදෙනවා ගොනු. ඒවට අපි කියනවා ඇන්ජියෝජෙනික් සෙල් ක්ලස්ටර්ස් කියලා. ඇන්ජියෝජෙනික් එහෙම නැත්නම් ඇන්ජියෝබ්ලාස්ට් ක්ලස්ටර්ස්. කැටි ඇතිලා. හරිද? ඔන්න ක්ලස්ටර්ස් වලින් මොකද කරන්නේ? අපේ ඇඟේ ඇක්සිස් එක දෙපැත්තේ ඇති වෙනවා primitive heart tubes. primitive heart tubes මෙහෙම දෙකක් ඇති වෙනවා දෙපැත්තේ. ඔන්න ඔය ටික 3rd week එකේ විතරදී වෙලා තියෙන්නේ. දැන් 4th week එකේ මොකද වෙන්නේ? වැදගත් දෙයක් වෙනවා. ඒක තමයි අපේ එම්බ්‍රයෝ එක ෆෝල්ඩ් වෙන්න නැත්නම් නැමෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට එම්බ්‍රයෝ ෆෝල්ඩින් එක වෙන හින්දා මොකද වෙන්නේ? මම මෙහෙම අන්දොත් එහෙම රූපයකින් අඳින්න අමාරුයි. දැන් මෙහෙම තියෙනවා එම්බ්‍රයෝ එක. මෙතන එක ටියුබ් එකක් තියෙනවා. මේක එක ටියුබ් එකක් තියෙනවා. ෆෝල්ඩින් එක මොකද වෙන්නේ? මෙන්න මේක දෙපැත්ත එකතු වෙලා කියලා හිතන්නකෝ. එහෙම වුණත් මොකද වෙන්නේ? මේ පැත්ත ඇවිල්ලා අන්තිමට හાર્ට් ටියුබ් දෙක මෙහෙම එකතු වෙලා ෆියුස් වෙනවා. අන්නේ විදියට හතරෙන් එම්බ්‍රයෝ එකේ ෆ්ලෙක්ෂන් එක හින්දා මොකද වෙන්නේ? හાર્ට් ටියුබ් ෆියුස් වෙලා ඇති වෙනවා තනි ටියුබ් එකක්. මේ දෙක ෆියුස් වෙලා තියෙන තනි ටියුබ් එකක්. මේකට වෙන්නේ 4th week එකේදී
මේකට අපි කියන අරක ප්‍රිමිටිව් නේ. ප්‍රිමිටිව් එකට වඩා එකක් ඇඩ්වාන්ස් කියලා ගත්තොත් අපි මොකද්ද කියන්නේ? ප්‍රයිමරි හાર્ට් ටියුබ් එක. හරිද? දැන් මේ ප්‍රයිමරි හાર્ට් ටියුබ් එක නිකන් එල්ලි තියෙන එකක් නෙමෙයි. නිකන් මොහේ තියෙන ටියුබ් එකක් නෙමෙයි. මේක උඩින් යටි මම මෙහෙම කපලා නිකන් තියන්දට මේක ඇත්තම කිව්වොත් එහෙම උඩින් මෙහෙම බ්ලඩ් වෙසල් වලට ඇයි බ්ලඩ් වෙසල් හැදෙනවානේ. සහ මේ තියෙන ටියුබ් එක සහ යටින් බ්ලඩ් වෙසල් වලට සෙට් වෙලා තියෙනවා. ඒ හින්දා මල්කාන්ති මැන්නගේ පොතේ මේක දීලා තියෙනවා. ප්‍රයිමරි හાર્ට් ටියුබ් එක සස්පෙන්ඩඩ්. ඒ කියන්නේ වෙලා තියෙනවා. මෙන්න මේ පෙරිකාඩියල් කැවිටි එක. නැත්නම් ප්‍රොටෝකාඩිය කියලා එක දැන් අපි කියන්නේ පෙරිකාඩියල් කැවිටි කියලා. ක්‍රේනියලි සහ කෝඩලි බ්ලඩ් වෙසල් වලින් මේ තමයි අල්ලන් තමයි මේක මේ එක තැනක තියන් ඉන්නේ. හරිද? කිව්වොත් එම් primitive heart tube is suspended in pericardial cavity by cranial and caudal blood vessels. එහෙම තමයි යා කියන්නේ. හරිද? ඊට අමතරව ගත්තාම ඕගොල්ලන්ට මෙන්න මේ රූපෙන් එක දෙයක් පේනවා ඇති. පොඩ මේක ලොක් කරන්න. හරි. මේ තියෙන්නේ heart tube එකනේ. මේ තියෙන heart tube එක. ඔයගොල්ලන්ට පේනවා ඇති heart එක මෙතනින් කොහෙටවත් සම්බන්ධ වෙලා නැහැ. මෙතනින් heart tube එක කොහෙවත් සම්බන්ධ වෙලා නැහැ. හැබැයි මෙතනින් සම්බන්ධලා තියෙනවා මෙන්න මෙහෙම. කේදද මේ සාමාන්‍ය තියෙන මීසොඩර්ම් එකට. හරිද? දැන් එතකොට 6 වෙනි පොයින්ට් එක මතක තියාගන්න කතාවට අමතරව කියන එක. මේ heart එකට මෙහෙම heart tube එක තියෙනවා නම් ඒක වට කරන් ඉන්නවා මීසොඩර්ම් එකක්. අපි ඒකට ළමක් කියනවා මීසොකාඩියම්. MESOCARDIUM මීසොකාඩියම් එක සම්බන්ධ වෙලා තියෙන්නේ ඩෝසල් මීසොකාඩියම් එකෙන් විතරයි වෝල් එකට. නැත්නම් වෝල් එක හැදලා තියෙන මීසොඩර්ම් එකට. ඒ මොකද ඩෝසල් මීසොකාඩියම්. වෙන්ට්‍රලි කිසිම තැනකට සම්බන්ධ වෙලා නැහැ. එයා වෙන්ට්‍රලි ෆ්‍රී. හරිද? ඊට පස්සේ කාලයත් එක්ක මොකද වෙන්නේ? මේ ඩෝසල් මීසොකාඩියම් එකේ හાર્ට් ටියුබ් කියනවා කියලා හිතන්නකෝ. ඇති වෙනවා පොඩි කැවිටි එකක්. එඩක් එක මෙහෙම එක ලොකු වෙනවා. අන්නේ හින්දා තියෙනවා පොඩි සයිනස් එකක්. සයිනස් එක කියන්නේ නිකන් අර කුහරයක් වගේ කියලා හිතන්න. නිකන් සැක් එකක් වගේ. ඒකට අපි කියනවා මේ දින හරහට එහෙනම් අපි ඒකට කියනවා transverse sinus කියලා. ඔයගොල්ලෝ මේකේ මේ අර ඩොස් එම්බ්‍රා කතා කරලා ඔයගොල්ලන්ට heart එකේ එම්බ්‍රා නෙමෙයි ඩොස් එන්ඩ් මේ කතා හම්බෙයි transverse sinus එකකුයි oblique sinus එකකුයි තියෙනවා කියලා. හරිද? හරි. එතකොට transverse sinus එක තමයි මම දීලා තියෙනවා transverse sinus එක මොකෙන්ද නැති උනේ? dorsal mesocardium එකේ. හරිද? ඕන් දැන් අපි කියපු 4 වෙනි වීක් එකේ වෙන වැදගත් වැඩේට ආනවා. මොකද්ද? cardiac loop formation. හරි මේක වෙන්නේ 4th week එකේදී. හරිද? කාඩියක් ලූප් කියන මෙහෙම එකක්. ඒකට තියෙනවා ආටීරියල් එන්ඩ් එකකුයි වීනස් එන්ඩ් එකකුයි. එතන ආට්‍රි හැදෙන එක තැනකුයි වේන්ස් හැදෙන එක තැනකුයි කියලා හිතන්නකෝ. මේ වේන්ස් හැදෙන තැන.
හරිද? දැන් ඕගොල්ලෝ මතක තියාගන්න බේසික් එකක් කියන්න. අපි ගත්තොත් එහෙම අපේ වේන් සෛල කොහෙට සම්බන්ධ වෙන්නේ? අනිවාර්යයෙන්ම මද ඒට්‍රියා වලටනේ. ඊට පස්සේ ඒට්‍රියා ටික ඩ්‍රේන් වෙනවා කොහෙටද? වෙන්ට්‍රිකල්ස් වලට. වෙන්ට්‍රිකල්ස් වලින් ඉඳන් කොහෙටද යන්නේ? ආර්ටරි වලට. අන්න ඒ ඇරේන්ජ්මන්ට් එක තමයි මෙතන තියෙන්නේ. මොකද එතනින්ම හැදිලා තියෙන්නේ මේ හાર્ට් එකක්. එහෙනම් මං කිව්වොත් මේක වේන්ස් කියලා ගත්තොත් එහෙම මේක අපි හරි නම ගත්තොත් එහෙම මේකට අපි කියනවා සයිනස් වීනෝසස්. හරිද? ඒ කියන්නේ මේක රිප්‍රසන්ට් කරන්නේ අපේ ඇඟේ තියෙන වේන්ස්. එහෙනම් වේන්ස් වල එන්නේ කොහෙටද? ප්‍රිමිටිව් ඒට්‍රියම් එකටනේ. ඒට්‍රියම් එක හැදෙන්න කලින් තියෙන හින්දා මේකට අපි කියනවා ඒට්‍රියා එකේ පොඩි يعني ඒට්‍රියා එකට කලින් තියෙන එක. ඒ නමින් අපි හඳුන්වනවා මේකට ප්‍රිමිටිව් ඒට්‍රියම් කියලා. හරිද? ඒට්‍රියා කොහෙද ඩ්‍රේන් වෙන්නේ? වෙන්ට්‍රිකල්ස් වලට. එහෙනම් ඊට ටිකක් ලොකු කැල්ලක් මොකද්ද මේ? මේක තමයි ප්‍රිමිටිව් වෙන්ට්‍රිකල්. හරිද? ප්‍රිමිටිව් වෙන්ට්‍රිකල් එක. ඊට පස්සේ මේ හරිය තියෙනවා ආර්ටරිස්. එතකොට ආර්ටරිස් තියෙන කැලට අපි කියනවා ආර්ටරි වල ට්‍රංක් එක කියන නමින් කියනවා ට්‍රංකස් ආර්ටීරියෝසස්. ඒව රිප්‍රසන්ට් කරන අපේ ආර්ටරිස්. ඔය දෙක අතර පොඩි කැලක් ඉතුරු වෙනවා. ඕගොල්ලෝ මතක ඇති මොකද්ද? අපේ ප්‍රධාන ආර්ටරිස් මොනවද? අපි ගත්තොත් එහෙම ඇසෙන්ඩින් ඇවෝට එක ඊපස්සේ අපේ කියන මේ මොකද්ද මේ පල්මොනරි ආර්ටරිස් කියන තියෙන පල්මොනරි ට්‍රංක් එක. ඕවන අපි ප්‍රධාන ආර්ටරිස් ගත්තාම එතකොට ඕවා හાર્ට් එක ඇතුලෙන් වෙන්ට්‍රිකල් එකේ ඉඳගෙන පොඩි බටයක් වගේ එක්කින් එළියට යන්නේ නේද? ඔන්න ඒ බටේ හැදෙන්නේ අපේ ප්‍රිමිටිව් වෙන්ට්‍රිකල් එකේ පාර්ට් එක කිනුයි ඊට අමතරව බල්බස් කෝඩිස් සහ කෝනස් කෝඩිස් කියන පාර්ට් දෙකෙන් තමයි තියලා තියෙන්නේ. එහෙනම් එන්නේ කියන බල්බස් කෝඩිස් එක තියෙන්නේ ඒට්‍රියා එකට ළඟින්ම. කෝනස් කෝඩිස් එක තියෙන්නේ ට්‍රංගස් ආර්ටරෝස් එක පැත්තේ. අන්න ඔහොම මතක තියාගන්න. ඒතර අමුතුවෙන් මතක තියාගන්න ඕන ඕගොල්ලන්ට මොකද්ද? කෝනස් කෝඩිස් එකයි බල්බස් කෝඩිස් එකයි. සයිනස් වීනෝසස්, ප්‍රිමිටිව් ඒට්‍රියම්, ප්‍රිමිටිව් වෙන්ට්‍රිකල්, ට්‍රංකස් ආර්ටරෝස් ඇරේන්ජ්මන්ට් එකෙන් හොයාගන්න අමතරව හොයාගන්න තියෙන්නේ කෝනස් කෝඩිස් එකයි බල්බස් කෝඩිස් එකයි. හරිද? ඒතකොට මතක තියාගන්න ඊට අමතරව මෙන්න මේ සයිනස් වීනෝසස් එකේ හෝන්ස් දෙකක් තියෙනවා. එතකොට ඒක අපි පස්සේ කතා කරමු. හරිද? දැන් මේ තියෙන මම අර කලින් කියපු මේ අර කාඩියක් ලූප් එක. හරිද? මේ තියෙන්නේ ඇෝටික් රූට්ස් කියන්නේ මේ තියෙන මේ කාල් තියෙන මේ කොහමද? ට්‍රංකස් ආර්ටීරියෝසස්, කෝනස් කෝඩිස්, බල්බස් කෝඩිස්, ප්‍රිමිටිව් වෙන්ට්‍රිකල්, ප්‍රිමිටිව් ඒට්‍රියම්, මම අර තියෙන හෝන්ස් දෙකත් එක්ක මේ තියෙන සයිනස් වීනෝසස්. හරිද? දැන් මොකද වෙන්නේ? මේක වටේ තියෙන මේ තියෙන පෙඩිකාඩියල් කැවිටි එක. මේකත් මිසඩමේ තමයි හැදලා තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන මේ දැන් මොකද වෙන්නේ? අර මේ හાર્ට් එක කැරකිලා නැමෙන්න පටන් ගන්නවා. තවත් වාරක්. ඒ කියන්නේ දැන් අපේ ඇඟේ ගත්තාම මුලින්ම වෙන්නේ අපේ ඇඟ නැමෙන්නේ මෙහෙම එම්බ්‍රයි ගත්තාම මේ තියෙන්නේ ක්‍රේනියලි මේ කෝඩලි. හරිද? එහෙම නැමෙන්නේ නැතුව මුලින්ම අපේ වෙන්නේ අපේ ඇඟ හරහට. නැමෙනවා මෙන්න මෙහෙම. ක්‍රේනියල් කෝඩල් එක මෙතන ගට් ටියුබ් මෙහෙම තියෙද්දි. ඒ දෙක තමයි අර හાર્ට් ටියුබ් එකතු උනේ. ඊට පස්සේ මොකද මේ තියෙන ඒ ගට් ටියුබ් එකම තමයි මේ තියෙන්නේ. දැන් ක්‍රේනියල් සහ කෝඩලිත් නැමෙනවා. හරිද? අන්න ඒ හින්දා මොකද වෙන්නේ දැන්? මෙන්න මේ කාඩියක් ටියුබ් එක එන කාඩියල් ලූප් එක තව ටිකක් නැමෙන්න පටන් ගන්නවා. මේ පැත්ත උඩට යනවා, පහළට යනවා, මේ පැත්ත උඩට යනවා. ඒ කියන්නේ අපි දන්නවා මොකද්ද? අපේ ඇඟේ මේ වේන් සහ ආර්ටරිස් ඔක්කොම හાર્ට් එකේ සාමාන්‍ය තියෙද්දි අර ග්‍රොස් ඇපියරන්ස් එක ගත්තාම මොකද වෙලා තියෙන්නේ? උඩින් තමයි එන්නේ. ඊට පස්සේ ඒට්‍රියා, ඊට පස්සේ වෙන්ට්‍රිකල්. යටමනේ වෙන්ට්‍රිකල් තියෙන්නේ. ඒ වගේනේ. එතකොට ඒ යන්නේ ඇපියරන්ස් එක ගන්න මොකද කරන්නේ? මේ ඇවෝටික් රූට්ස් උඩ තියාගෙනම කමන්නේ.
මේ ට්‍රංකස්ටාර්ට් මුලින්ම වෙන්නේ මේ වෙන්ට්‍රිකල් එක ගොඩාක් ලොකු වෙනවා. වෙන්ට්‍රිකල් එක තමයි ගොඩාක් ලොකු වෙන පටන් ගන්නවා. ඊට සාපේක්ෂව ඒට්‍රියාට එක පොඩියටමයි තියෙන්නේ. ඊට අමතරව බල්බස් කෝඩිස් සහ මේ කෝනස් කෝඩිස් දැන් ලොකු වෙනවා. ලොකු වෙවි ඒ දෙක පහළට එනවා. හරිද? ලොකු වෙවි පහළට එනවා. ඒ කාලෙත් එක මොකද වෙන්නේ? අර මං කියපු මේ ඒට්‍රියා එක උඩට යනවා. ඇඟේ මේ චලනයත් එක්ක. එතකොට මොකද වෙන්නේ? අපි අන්තිම අපි දන්න රූපයට එනවා. මෙන්න මේ විදිහට. එක පොඩ ඉස්සරහට ඇවිල්ලා අපි දන්න මේ පැත්තේ එන ඒට්‍රියා දෙක උඩ තියෙනවා, වෙන්ට්‍රිකල් යට තියෙනවා, මේතනින් බ්ලඩ් වෙසල්ස් මෙහෙම උඩින් තියෙනවා. අපි දන්න heart එකේ අපිරන්ස් එකට එනවා. හරිද? ඔන්න ඔක පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද මේ ඒට්‍රියා ටික වෙනම හැදෙන්නේ? ඉන්ටර්එට්‍රියල් සෙප්ටම් එක හැදෙන්නේ කොහොමද? වෙන්ට්‍රිකල් හැදෙන්නේ කොහොමද? වෙන්ට්‍රිකුලර් සෙප්ටම් හැදෙන්නේ කොහොමද? ඊට පස්සේ අර ප්‍රධාන බ්ලඩ් වෙසල්ස් කියන්නේ අර ඇවෝටා එකයි පල්මොනරි ආර්ටරි එකයි එළියට යන්නේ කොහොමද කියන එක. ඒවා කතා කරද්දී අපිට heart එකේ ඩෙවලොප්මන්ට් සම්පූර්ණයෙන් කවර් ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු development of atria and interatrial septum. හරිද? atria ගත්තාම මේ මම මෙහෙම රූප ටිකක් පෙන්නන්න. මේ ඔය මේ තියෙන්නේ primitive atria දෙක. මේ තියෙන ventricle දෙක. ඔයගොල්ලන්ට පේනවා ඇති atria ventricle වෙන් වෙන්නේ මෙන්න මේ වගේ myocardial cushion එකකින්. මේ තියෙන එක මේ myocardial cushion එකෙන් තමයි එක වෙන් වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි දැන් බලන්න ඕනේ කොහොමද එහෙනම් මේ atria දෙක left and right දෙක කොහොමද වෙන් වෙන්නේ කියලා. හරිද? ඒක වෙන්නේ මෙහෙමයි. මුලින්ම ඇති වෙනවා septum primum කියලා පහළට. මේ තියෙන septum primum එක ඒක පහළට ඇති වෙනවා. ඒක යනවා දික් වෙලා මෙහෙම දිගටම ගිහිල්ලා මෙන්න මේ තියෙන මේ atrioventricular septum එක මේ myocardial cushion එකට කියන්නේ මේක atrioventricular septum එකනේ atria සහ ventricle වෙන එකකින් කරන එකනේ. එතෙන්ට ගිහින් fuse වෙනවා. හරිද? හරි. අපි දැන් එතන ඉඳන් කතා කරමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා එතකොට. මෙහෙම. මම අර කලින් කිව්වා වගේ මොකද වෙන්නේ? ඒට්‍රියා දෙක මෙහෙම තියෙනවා. මේ මොකද්ද? සෙප්ටම් ප්‍රයිමම් එක පහළට වර්ධනය වෙනවා. වර්ධනලා මේ තියෙන මයෝකාර්ඩියල් කුෂන් එක එකෙන් තමයි ඒට්‍රියා සහ වෙන්ට්‍රිකල් වෙන් කරන්නේ. එතකොට ඒකට ෆියුස් වෙනවා. ඊළඟ පාරේ යද්දී ඒකට සම්පූර්ණයෙන්ම මේක මදින්නම්ම නම් සම්පූර්ණයෙන්ම ඒකට ෆියුස් වෙලා තමයි තියෙන්නේ. මේක අපි කියනවා සෙප්ටම් ප්‍රයිමම්. දැන් මොකද වෙන්නේ? තව කාලයක් ඇද්දි මේ සෙප්ටම් ප්‍රයිමම් එක තියෙනවානේ. මේ සෙප්ටම් ප්‍රයිමම් එකේ උඩ කෑල්ල කැඩලා යනවා. කැඩලා ගිහිල්ලා ඇති වෙනවා ෆොරාමන් එක සිදුරක්. ඒකට අපි කියනවා මෙන්න මේව දැන් තියෙන්නේ. මේකට අපි කියනවා foramen primer. ඒත් එක්කම අපි අර කලින් අරගත්ත රූප වලටම ගියොත් එහෙම ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන පොඩි නිල් පාට තියෙන්නේ මේ. ඒ නිල් පාටට තියෙන එක තමයි අපේ sinus venosus එක. මම කියවන sinus venosus එක atria වලට සෙට් වෙන්නේ. එතකොට sinus එක primitive atria වලටනේ. එතකොට sinus venosus එකේ opening එක තමයි මෙහෙම තියෙන්නේ. හරිද? මෙන්න මේ opening එක ගාව valves දෙකක් ඇති වෙනවා. එකක් තමයි left පැත්තේ තියෙන valve එක, අනිත් තමයි right පැත්තේ තියෙන valve එක. මේ තියෙන right venous valve. එතකොට මේ පැත්තේ තියෙන left venous valve. මේක left එක, මේක right එක. හරිද? ඔන්න ඔය දෙක මුලින් fuse වෙලා තමයි තියෙන්නේ. පස්සේ ඒ දෙක මේ වෙන් වෙනවා. වෙන් වෙලා ස්ට්‍රක්චර්ස් හැදෙන පටන් ගන්නවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මේ left පැත්තේ එක මේ මෙන්න මේ atrioventricular septum එකත් එකතු වෙලා interatrial septum එක හැදෙන දායක වෙනවා. මේ septum secundum එකත් එකතු වෙලා මේ ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මේ ඉර septum secundum එකත් එකතු වෙලා ඒක මේ හැදෙන්න දායක වෙනවා අපේ interatrial septum එක. ඊට අමතරව right පැත්තේ එක right venous valve එක ඒක ටිකක් ලොකු වෙලා orifice දෙකක් හැදෙනවා. එක orifice එකක් මේක superior vena කෑවනේ.
මෙහෙම ඉන්ෆීරියර් වීන එකයි සෙට් වෙන්නයි. ඊළඟ මේ පොඩි ඔරිෆිස් එක අර අපේ කැරොටිඩ් සයිනස් එක, ඒ කියන්නේ කැරොටිඩ් කියන්නේ හાર્ට් මසල් එකේ ඉඳන් අර වේන් අරන් එන වේන් දෙන්නලා හැදෙන ඒ කැරොටිඩ් සයිනස් එක දෙන්න වෙන තමයි ඒක ඊළඟ දෙක ඇති වෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව කිව්වොත් එහෙම මේ එතකොට මෙන්න මේක ඕකොන්ට තව ටිකක් ලොකු කරොත් එහෙම මෙහෙම පේනවා ඇති සෙප්ටම් ස්පියුරියම් කියලා එකක්. ඒ සෙප්ටම් ස්පියුරියම්. සෙප්ටම් ස්පියුරියම් කියන්නේ මෙහෙම දෙයක්. සෙප්ටම් ස්පියුරියම් කියන්නේ මෙන්න මේ සයිනස් වීනෝසස් කියන්නේ ඒකේ අර වැල්ව් දෙක මේ තියෙන රයිට් වැල්ව් එක මේ තියෙන ලෙෆ්ට් වැල්ව් එක ඒක අර මේ උඩ මේ හાર્ට් එකට සම්බන්ධ කරන පොඩි සෙප්ටම් එකක් පොඩි බෑන්ඩ් එකක් තමයි සෙප්ටම් ස්පියුරියම් කියන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි. එතකොට අපි ආයෙ පාරක් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? මෙන්න මේ කාලේ මොකද වෙන්නේ? අපේ සයිනස් වීනසස් එක එකතු වෙලා තියෙන මුලින් ඉඳන්ම තියෙන එක. ඒකේ වැල්ව්ස් දෙකක් තියෙනවා ලෙෆ්ට් වැල්ව් එකයි රයිට් වැල්ව් එකයි. හරිද? ඊට පස්සේ මෙන්න මේ වැල්ව් එක මොකද වෙන්නේ? පස්සේ කාලේ එකතු වෙනවා. මේ තියෙන ලෙෆ්ට් වැල්ව් එකනේ. ලෙෆ්ට් වැල්ව් එක පස්සේ කාලේ එකතු වෙනවා. මෙන්න මේ සෙප්ටම් සෙකන්ඩම් මැද එකතු වෙලා මේ ඉන්ටර්ටර් සෙප්ටම් හැදින් දායක වෙනවා. රයිට් එක මොකද වෙන්නේ? ඒක ලොකු වෙලා මෙහෙම ඔරිෆිස් දෙකක් හැදලා එක ඔරිෆිස් එකක් ඉන්ෆීරියර් වීන එකටයි ඊළඟ ඔරිෆිස් එක කැරොටිඩ් සයිනස් එකටයි හදන්න දායක වෙනවා. මේක තමයි සයිනස් වීනෝසස්. ඊට අමතරව සෙප්ටම් ස්පියුරියම් කියන්නේ මෙන්න මේ සයිනස් වීනෝසස් එක මෙන්න මේකට සම්බන්ධකම් දායක වෙන බෑන්ඩ් එකක්. මේකට තමයි අපි කියන්නේ සෙප්ටම් ස්පියුරියම් කියලා. SPURIUM. හරිද? දැන් අපි ඉස්සරහට කතා කරන් යන් ෆොරමන් ප්‍රයිමම් හැදෙන තැන වෙනකන් අපි කතා කරා. දැන් මොකද වෙන්නේ? අපි හැදෙන මුලින් මොකද සෙප්ටම් ප්‍රයිමම් එක, ඊට පස්සේ සෙප්ටම් ප්‍රයිමම් එක පස්සේ ෆොරමන් ප්‍රයිමම් එක හැදුනා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඒකේ හින්දා මොකද වෙන්නේ? අර මේකේ ඉන්ෆීරියර් වීන එක සුපීරියර් වීන එක කැරොටිඩ් සයිනස් වලින් එන බ්ලඩ් ටික පුළුවන් කෙලින්ම මේ තියෙන මොකද රයිට් ඒට්‍රියම් එකනේ රයිට් ඒට්‍රියම් එකේ ඉඳන් ලෙෆ්ට් ඒට්‍රියම් එකට යන්න වෙන්ට්‍රිකල් එකට යන්න නැතුව අපි ඒක දන්නවද දැන් මේ ඒක අපි අන්ටයිම් වල කතා කරනවා මේ අපි තර්ඩ් සෙම් එකේ ෆිසියොලොජි වල කතා කරා මේ ඊට පස්සේ මොකද වෙන්නේ මේ අරක මං කියව සෙප්ටම් ප්‍රයිමම් කියලා දැන් ඇති වෙනවා ඔස්ටියම් මේ sorry පොඩ්ඩක් වැරදුනා මේ ෆොරමන් ප්‍රයිමම් කිව්වේ මේකට නෙමෙයි ෆොරමන් ප්‍රයිමම් කිව්වේ නැත්තම් ගොඩක් වැරදුනා මට මේ මෙන්න මේ කුෂන් එක මෙහෙම එද්දී මේක අතර තියෙන හිඩසට තමයි කිව්වේ මේ ෆොරමන් ප්‍රයිමම් කියලා මුලින්ම තියෙන හිසිදුර මේකනේ මේක හරහා තමයි මුලින්ම යන්නේ මේ left and right side වල blood ඊට පස්සේ තමයි මෙන්න මේ උඩ කැල නැති වෙලා යන්නේ ඒ නැතිලා ගියාම තමයි මෙන්න මේකට අපි කියනවා එතකොට ඊළඟ ෆොරමන් එකනේ එතකොට මේක ෆොරමන් සෙකන්ඩ් CCONDUM මේකෙනොත් අර left and right side එකට blood යනවා ඊට පස්සේ මොකද වෙන්නේ දැන් අපි ඊළඟ මේ දැන් අපි මොකද්ද අපි ගත්තොත් එම ඇඩල්ට් මේ හાર્ට් එකක් ඒක සම්පූර්ණ වැහිලා තියෙන මේ ඒට්‍රියා සහ වෙන්ට්‍රිකල්ස් ඒකින්ද මොකද වෙන්නේ අන්න ඒක ගන්න තව මේ සෙප්ටම් එකක් ඇති වෙනවා ඒක තමයි ඒකට අපි කියනවා සෙප්ටම් සෙකන්ඩම් කියලා. ඒක මෙන්න මෙහෙම ඇති වෙන්නේ මේ පාඩම. මේ තියෙන සෙප්ටම් සෙකන්ඩම් එක. හරිද? මම තාඩිය පැහැදිලි වෙනදොත් එහෙම. ඒතකොට දැන් තියෙන මේ තියෙන්නේ ඒට්‍රියා වෙන්ට්‍රිකල් සෙප්ටම් එකට සම්බන්ධ වෙලා තියෙන මේ තියෙන මොකද්ද? අර ප්‍රයිමරි මද්ද මේ සෙප්ටම් ප්‍රයිමම් එකේ කෑල්ල මේ තියෙන මොකද්ද ෆොරමන් සෙකන්ඩම්. તો මෙන්න මේ හරියෙන් ඇති වෙනවා සෙප්ටම් සෙකන්ඩම් කියන එක.
ඊළඟට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ තමයි දැන් මොකද වෙන්නේ බ්ලඩ් ටික. දැනුත් බ්ලඩ් යනවා රයිට් එකේ ඉඳන් ලෙෆ්ට් එකට. හැබැයි අර කලින් වගේ කෙලින් මාර්ගයකද නෑ, ඔබ්ලික් මාර්ගයක මෙහෙම යනවා. හරිද? ඊළඟ වැදගත් කාරණේ තමයි මම අර කලින් කියපු මෙන්න මේක. අපේ තියෙන මේ left side එකේ නේ තියෙන්නේ left venous valve එක. left venous valve එක set වෙනවා. මේ රූපي බැලුවම උගලට පේනවා ඇති මේ left venous valve එක septum secundum math එක එකතු වෙලා septum secundum math එක්කම fuse වෙලා A බිත්තිය හදන්න දායක වෙනවා. එතකොට මේ හරියට තියෙනවා මොකද්ද අපේ left valve of sinus venosus. ඒකත් එතකොට මොකද වෙන්නේ septum secundum math එකත් වෙලා මේක හදන්න දායක වෙනවා. හරිද? දැන් මෙන්න මේ කුහරයට අපි නමක් කියනවා. මේ කුහරයට තමයි අපි කියන්නේ foramen ovale. මේක තමයි පස්සේ කාලෙක fossa ovale වෙන්නේ අර අපේ heart එක fuse වුණාට පස්සේ. හරි. හරි. එතකොට මෙහෙම දෙයක් ඔයගොල්ලෝ දැන් තේරෙන්න ඇති ඔයගොල්ලන්ට sinus venosus එක ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ right atrium එකට එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කොහොමද වෙන්නේ? right atrium එකේ බිත්තිය මෙහෙමනම්. ඒ කියන්නේ primitive atrium එකෙන් right atrium එක හැදිලා තියෙන්නේ. sinus venosus එකත් ඇවිල්ලා මෙන්න මෙහෙම ඒකත් fuse වෙලා තියෙනවා මෙන්න මෙහෙම බිත්තිය හදන්න. එතකොට මොකද වෙන්නේ? atria එකේ විශේෂයෙන් right atrium එක ගත්තාම මේකේ කොටසක් හදනවා මොකෙන්ද? primitive atrium එකෙන්. අනිත් පැත්ත හදනවා sinus venosus එකෙන්. අපිට මේ appearance එක වෙන් කරලා හොයාගන්න පුළුවන්. හරිද? right atrium එක ගත්තාම ඒකේ rough part එකක් තියෙනවා. කියන්නේ අර මෙහෙම ගිහිල්ලා trabecle තියෙන හොඳ rough part එකක් අපිට හම්බ වෙන ඇතුලේ. ඒක හැදලා තියෙන්නේ අපේ primitive atrium එකේ. ඊපස්සේ සොඳ smooth part එකක් හම්බ වෙනවා. ඒ smooth part එක තමයි අර මොකද්ද උනේ absorb වෙච්ච right atrium එකට absorb වෙච්ච sinus venosus එක. හරිද? ඊට අමතරව මම කියවනේ මේකේ මේ අර sinus venosus එකේ horns දෙකක් තියෙනවා කියලා. ඒකේ right horn එක දිගටම තියෙනවා. left horn එක ඒක අවශිෂ්ට වෙලා යනවා. ඒක අපි කියන එකට අවශිෂ්ට වෙනවට අපි කියනවා rudimentary වෙනවා. ඊටම පොඩ්ඩක් මතක තියාගන්න ලොකුවට නම් ඕනේ නැහැ මේක. දැන් මේ left horn එකෙන් හැදෙන දේවල් මම කිව්වොත් එහෙම ඒකෙන් තමයි හැදෙන අපේ carotid sinus එක. මේක MCQ එකක් වගේ අහන්න පුළුවන්. මේක ටිකක් බේසික් කාරණයක්. ඒකින්ද MCQ එකක් අහන්න පුළුවන් repeat camp එකේ වුණත්. ඊට අමතරව මේ carotid sinus එකත් එක්ක අපි කතා කරන තව එකක් තමයි oblique vein of left atrium කියන එක. left atrium එකේ ඉඳන් direct blood එනවා මේ carotid sinus එකට සම්බන්ධලා ගොඩක් වෙලා සමහරලාට එනවා. මේ left atrium එකේ wall එකේ තියෙන blood එක right atrium එකට එන්නේ මෙන්න මේ කියන oblique vein of left atrium හරහා. අන්න ඒ දෙක තමයි මේකෙන් හැදෙන්නේ. හරිද? right horn එක දිගටම තියෙනවා. ඒක අපි ඉස්සපස්සේ කතා කරමු මේ අර මද්ද blood vessel හැදෙන එක තැනදී. දැන් ඒතර මම කිව්වා මොකද වෙන්නේ? right atrium එක ගැන කිව්වා අපි right atrium එකේ smooth part එකක් තියෙනවා rough part එකක් තියෙනවා. right atrium එක කිව්වම මොකද කිව්වා අපි කිව්වේ right atrium එකේ smooth part එකක් තියෙනවා rough part එකක් තියෙනවා. ඒකේ smooth part එක ඇති වෙන්නේ මොකෙන්ද? smooth part එක ඇති වෙන්නේ අපේ කියන මේ sinus venosus එකෙන් ඊපස්සේ primitive atrium එකෙන් තමයි rough part එක ඇති වෙන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ ඒ right atrium නේ left atrium එකෙත් එහෙම rough part එකකුයි smooth part එකකුයි තියෙනවා. හරිද? මේකේ ලොකු details අපි කතා කරන්නේ නැහැ. නිකන් මතක තියාගන්න rough part එකකුයි smooth part එකකුයි තියෙනවා. rough part එක කියන්නේ අර කලින් කිව්වා වගේ left side එකේ තියෙන primitive atrium එකේ carriage එක. හරිද? ඒක තමයි rough
ස්මූත් පාර්ට් එක කියන්නේ දැන් මෙතන සයිනස් වීනසස් ආවාගේ අතෙන්ට ඇබ්සෝබ් වෙනවා පස්සේ කාලෙක ඇති වෙන පල්මොනරි වේන්ස් තියෙනවා. හරිද? දැන් අපි දන්න පල්මොනරි වේන්ස් හතරක් ඇවිල්ලා ඇබ්සෝබ් වෙනවා කියලා මේ ලෙෆ්ට් ඒට්‍රියම් එකට. අන්න එහෙනම් ඒ ඇබ්සෝබ් වෙන ප්‍රිමිටිව් මේ පල්මොනරි වේන්ස් දායක වෙනවා මුල් කාලේදී ලෙෆ්ට් ඒට්‍රියම් එක හදන්න. ඒ කියන්නේ බොහොම පොඩි ස්මූත් පාර්ට් එකක් තියෙනවා ලෙෆ්ට් ඒට්‍රියම් එකේ ඒක හදන්න. හරිද? අන්න ඒක හදෙන්න දායක වෙන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? ලෙෆ්ට් ඒට්‍රියම් එකේ රෆ් පාර්ට් එක ස්මූත් පාර්ට් එක රෆ් පාර්ට් එක හැදෙන ප්‍රිමිටිව් ඒට්‍රියම් එකේ මේක හැදෙන මොකෙන්ද? පල්මොනරි වේන්ස් මේකට ඉන්වර්ට් වෙලා. හරිද? ඊට පස්සේ ආයෙ කතා කරන්න තියෙන සයිනස් වීනසස් එකේ මොකද උනේ රයිට් වැල් ලෙෆ්ට් වැල්ව් එක මේ අර ලෙෆ්ට් වැල්ව් එකයි මම අර කලින් කියපු සෙප්ටම් මැද මේ සෙප්ටම් ස්පියුරියම් කියන එකයි එකතු වෙනවා සෙප්ටම් සෙකන්ඩම් එකත් එක්ක මම කලින් කිව්වා මට මතක නෑ මම සෙප්ටම් ස්පියුරියම් එකතු වෙනවාද කියලා කිව්වා කියලා සෙප්ටම් ස්පියුරියම් එකත් එකතු වෙනවා එකතු වෙලා ඒක ඇබ්සෝබ් වෙලා ඇති වෙනවා අර මේ වද්ද මේ ඉන්ටර්එට්‍රියල් සෙප්ටම් එක ඊට අමතරව රයිට් වැල් එක මොකද වෙන්නේ ඒක අපර් පාර්ට් එක පත් වෙනවා එහෙම දැන් මම කියවන්නේ මේ අර එහෙම තියන කරලා හිතන්න අපි මේ රයිට් ඒට්‍රියා එකේ විත්තිය මෙහෙම මේ තමයි අර සයිනස් විනස් එකතු වෙන්නේ ඊපස්සේ ලෙෆ්ට් පැත්ත අයින් වෙලා යනවා රයිට් පැත්තේ උඩ කෑල්ලෙන් තමයි මේ රයිට් පැත්ත මෙහෙම පස්සේ පත් වෙනවා මෙහෙම මේ කෑල්ල තියෙනවා මේක තමයි අර මේ ලෙෆ්ට් වැල්ව් එක ඒක තමයි පස්සේ කාලෙක ඊට සෙප්ටම් එක වෙන්නේ ඊට පස්සේ මෙන්න මෙහෙම කෑල්ලක් ඉතුරු වෙලා පස්සේ තමයි මෙහෙම හිල් දෙයක් ඇති වෙන්නේ මෙන්න මේ බෑන්ඩ් එකක් වගේ එක මේක මේ සෙට් එකම ඇති වෙන්නේ මෙන්න මේ මම දැන් කහපාට කරපු මේ සෙට් එකම ඇති වෙන්නේ මොකෙන්ද ඒකයි ඔක්කොම ඇති වෙන්නේ රයිට් වැල්ව් එකේ හරිද ඒකේ මෙන්න මේක මේ බෑන්ඩ් එක වගේ එකට අපි කියනවා ක්‍රිස්ටා ටර්මිනාලිස් කියලා මේක හાર્ට් එකේ මේ ඩිවල් මේ මද ග්‍රොස් ඇන්ටමි කතා කරා ක්‍රිස්ටා ටර්මිනාලිස් තමයි අර ස්මූත් පාර්ට් එක රෆ් පාර්ට් එකයි වෙන් කරන්නේ ඇතුලෙන් එලියෙන් මේකටම කියන නමක් තමයි සල්කස් ටර්මිනාලිස් කියන එක. ඒක ලොකුට ඕන වෙන්නේ නැහැ. හරිද? ඊපස්සේ මේක ලෝවර් පාර්ට් එක මම අර කලින් කිව්වා වගේ ඉන්ෆීරියර් වීන කෑව් එකයි කොරෝනරි සයිනස්. මම කලින් කිව්වේ කැරොටිඩ් සයිනස් මම මතක විදියට. කොරෝනරි සයිනස් පත් වෙනවා. වල බාඩපත් වෙනවා. CORONARY කොරෝනරි සයිනස්. හරිද? එතකොට පොඩි ෆැක්ට් එකක් කිව්වොත් එහෙම මම ෆැක්ට් හතක් විතර කලින් කිව්වා. තව ෆැක්ට් එකක් මතක තියාගන්න. බර්ත් එක වෙද්දි මොකද වෙන්නේ? කොරෝනරි සර්කියුලේෂන් එක පටන් ගන්න තියෙනවා. එතන මොකද වෙන්නේ? at birth කොරෝනරි සර්කියුලේෂන් පටන් ගන්නවා. ඊටත් එක්ක සිස්ටමික් සර්කියුලේෂන් පටන් ගන්නවා. එතන මොකද වෙන්නේ? left atrium එකේ blood pressure එක වැඩි වෙනවා දැන්. blood pressure of right atrium එකට වඩා. හරිද? ඒකට හේතුව මේ අපි third sem එක කතා කරා මම මේ වරත් කියන්නම්. දැන් systemic circulation පටන් ගන්න තියෙන්නේ. ඒතකොට systemic arterial resistance එකක් ඇති වෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ? ඒ resistance එකකින් හින්දා මේ අපි දන්නවා resistance එක වැඩි වෙනවා pressure එක වැඩි වෙනවා කියලා. right ඒක මුලින්ම වැඩි වෙන්නේ right ventricle එකේ. නෑ sorry left ventricle එකේ. left ventricle එකේ වැඩි වෙන්නේ මොකද? එයාට දැන් ලොකු pressure එකකින් යවන්න වෙනවා. ඇයි resistance එක වැඩි වෙන system ඇයි මේ placenta එක ගිය හින්දා මොකද වෙන්නේ? එයාට නිකන් හරි ලොකු loss එකක් දැනෙනවා. මේ surface area එක වැඩි වෙන placenta එකේ. දැන් surface area එක එකපාරට අඩු වෙනවා. ඒ කියන්නේ blood circulation කරන් තියෙන. අපි දන්නවා surface area අඩු වුණා කියන්නේ resistance එක වැඩි වෙනවා. දැන් ඒ හින්දා resistance එක වැඩි වෙනවා කියන්නේ blood pressure එක වැඩි වෙනවා. blood pressure වැඩි වෙන්නේ කොහෙද? මුලින්ම left ventricle එකේ. දැන් ඒ හින්දා මොකද left atria එකට මේ ventricle එකේ atria කියන්නේ ventricle එක දාවන්නේ. එහෙනම් ඊළඟට වැඩි වෙන්නේ මොකේද blood pressure එක? මේ left atria එකේ. එහෙනම් මොකද වෙන්නේ? atria එකේ ඉඳන් ventricle එකට pressure එක වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් left atria එකේ pressure එක වැඩි. හැබැයි right atria එකේ තාම තියෙන්නේ මුලින් තිබ්බ pressure එක. දැන් ළමයි ඉපදුණු කාණ්ඩ මේ කියන්නේ. ඒ හින්දා මොකද වෙන්නේ? මෙච්චර වෙලා මොකද උනේ? right atrium ඉඳන් left atrium වලට blood ගියානේ. දැන් ඒක වැහිලා යනවා. ඒක වැහෙන්නේ මොකද? අර වැඩි ප්‍රෙෂර් එක හින්දා මොකද වෙන්නේ? අර වැඩි ප්‍රෙෂර් එක හින්දා මෙන්න මේක වැහිලා යනවා. මේ ෆොරමන් ඕවාල කියන එක මෙහෙම වැහිලා යනවා.
වෙහෙලා ගිහිල්ලා තමයි අර ෆොසා ඕවාලේ කියන එක ඇති වෙන්නේ. හරිනේ. හරි. එතකොට මොකද වෙන්නේ? ෆොරමන් ඕවාලේ පත් වෙනවා ෆොසා ඕවාලේ බවට. හරි. අපි දැන් පොඩ්ඩක් කතා කරමු development of ventricles and intraventricular septum එක ගැන. අර ඒ ටික කතා කරා වගේ. හරිද? මම ඊට කලින් කතා කරන්නම් කොහොමද අපිට අපේ ventricles හැදෙන්නේ කියලා. common ventricle එක ගත්තාම ඒ කියන්නේ සම්පූර්ණ ventricle එකම ගත්තාම ඒක හැදෙන්නේ කොටස් තුනකින්. එකක් තමයි අර අපන් මුලින් කියපු primitive ventricle එක. ඊළඟ එක තමයි bulbous cordis එක. අනිත් එක තමයි conus cordis එක. ඔන්න ඔය සෙට් එකෙන්ම තමයි ඇති වෙන්නේ අර ventricle left and right ventricle දෙක. හරිද? එහෙනම් මොකද වෙන්නේ? left and right ventricles හැදෙන්න දායක වෙන දේවල් මොනවද? අර කිව්වාගේම එහෙනම් මේ තුන නම් දායක වෙන්නේ primitive ventricle එක දායක වෙනවා ventricular septum එක හදන්න, bulbous cordis, conus cordis සම්බන්ධ වෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ මතක ඇති truncus arteriosus මොකද උනේ? මේ blood vessels අරගෙන ඒක පහළට ගියානේ මෙහෙම. අන්නේ truncus arteriosus එකේ මුල් කැලලක් දායක වෙනවා මෙන්න මේ intraventricular septum එක හදන්න. හරි. එහෙනම් මොකද intraventricular septum එක හදන්න දායක වෙනවා තමයි primitive ventricle, bulbous cordis, conus cordis සහ truncus arteriosus. හරිද? මේ primitive ventricle එක muscle එකක් නේ. එහෙනම් අපි ඒකට කියනවා muscular septum කියලා මේ part එකට. මේකට අපි කියනවා bulbous cordis එකේ ඇති වෙන එක membrane වගේ එකක්. ඒකට අපි කියනවා membranous කියලා. මේකට අපි කියනවා conus කියලා. يعني membranous septum, conus septum. මේකට අපි කියනවා spiral septum කියලා. හේතුව තමයි මේක නිකන් ස්ප්‍රින් එකක් වගේ තමයි පහළට ඇති වෙන්නේ. ඔයගොල්ලන්ට මතක ඇති මේම සීන් එකක්. හොඳට මතක් කරොත් එහෙම හොඳ heart එකේ රූපයක් කරලා බලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ pulmonary trunk එක ඇති වෙන්නේ මොකෙන්ද? right එකෙන්නේ. right ventricle එකෙන්නේ. හැබැයි ඒක left පැත්තට ගිහින් තමයි එළියට යන්නේ heart එකේ. ඒ වගේම left ventricle එකේ ඉඳන් ඇති වෙන මේ ascending aorta එක right පැත්තට ගිහින් තමයි මේ එළියට යන්නේ. ඒකින්ද මොකද වෙන්නේ? ඒක ඇතුළේ තියෙන මෙන්න මේ spiral septum එකේ හින්දා. ඒක spiral man එකකින් ඇවිල්ලා මොකද වෙන්නේ? පැති දෙක මාරු කරනවා. අර දෙකේ. මේ ventricle septum දෙකත් එක්කනේ අර blood vessels ඇති වෙන්නේ. يعني මේ ascending aorta එක pulmonary trunk එකයි වෙන් වෙන්නේ. අන්න ඒකයි ඒකට spiral septum කියන්නේ. ඕක නම් මම පොඩි විස්තරයක් කිව්වොත් එහෙනම් මේක නම් මල් කාන්දිමණන්ගේ පොතේ ලොකුවට නෑ මම ඔයාලට පොඩ්ඩක් කියන්නම්. මේක ලොකුට අහනෙකුත් නෑ ඔයගොල්ලෝගේ. ventricle එක muscular නේ. එහෙනම් ඒ muscular ventricle එකේ පොඩි කෑල්ලකින් ඇති වෙනවා මෙතන primitive ventricle එක. මේකට අපි කියනවා muscular septum කියලා. මේ තියෙන ventricles. මේක right ventricle එක, මේක left ventricle එක කියලා දාන්නකො. මේක muscular septum. ඊපස්සේ උඩ ඉඳන් තියෙනවා මොකද්ද? truncus arteriosus. ඒකින් ඉඳන් ඇති වෙනවා spiral septum එක. ඒක spiral septum. ඊපස්සේ ඒකත් එක්ක එකතු වෙලා හැදෙනවා conus cordis එක. ඒ කියන්නේ spiral septum එකේ ඉඳන් cone එකක් වගේ තමයි ඇතිනේ. ඒකයි මේකට අපි කියන්නේ conus septum කියලා. ඊට පස්සේ මේ දෙක අතර පොඩි membrane එකක් ඇති වෙනවා. ඒ membrane එක පස්සේ කාලෙක ලොකු වෙලා තමයි ඇති වෙන්නේ membranous septum එක. ඒක ඇදෙන bulbous cordis එකේ. ඔය ටික තමයි මතක තියාගන්න තියෙන්නේ මේ ඊට දැන් මේක හැදුනාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ දෙක හරි මැද්දෙන් ඇති වෙනවා neural crest cells එකක්. ඒකේ දෙකෙන් තමයි left පැත්තයි right පැත්තයි ascending aorta එකයි pulmonary trunk එකයි වෙන් වෙන්නේ. එහෙනම් heart එකේ development ගැන සම්පූර්ණයෙන් ඔච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් ලෙඩ ගැන කතා කරොත් එහෙම ලෙඩ අපි කතා කරන්නේත් වැඩි ලෙඩ කතා කරන්නේ එකක් තියෙනවා dextrocardia කියලා. මේක දැන් මතක තියාගන්න මේක නිකන් අර අපේ ක්ලිනිකල් එහෙම ගියාම සමහරට හම්බෙන්න පුළුවන් ටිකක් රෙයා මේක.
මේ කියන්නේ heart එක දැන් සාමාන්‍ය heart එකේ තියෙන thorax එක මොන පැත්තද? left පැත්තේනේ. ඒක පැත්ත මාරු වෙලා. dextro කියන්නේ දකුණනේ. ඒතකොට දකුණු පැත්තට ගියාම ඒක තියෙන එක තමයි කියන්නේ dextrocardia කියන heart එක දකුණු පැත්තේ තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි situs inversus. නමෙන්ම තේරෙනවා site එක inverse මාරු වෙලා. ඒ කියන්නේ මුළු ඇඟේ තියෙන හැම ඕගන් නෑම මාරු වෙලා. ඒ කියන්නේ heart එක තියෙන දකුණු පැත්තේ, එතකොට lung එක තියෙන lung එක නෙමෙයි liver එක තියෙන්නේ වම් පැත්තේ, stomach එක තියෙන්නේ දකුණු පැත්තේ. අන්න එහෙම අර තියෙන සාමාන්‍ය තියෙන arrangement එකෙන් සම්පූර්ණ අනිත් පැත්තට ගියාම ඒකට අපි කියනවා situs inversus කියලා. તો situs inversus අවස්ථාවේ dextrocardia එනවා. අපි ඒකට dextrocardia කියන්නේ මේ කියන්නේ. ඒකට මොකද්ද කියන්නේ? situs inversus කියලා. මොකද අනිත් අවයවත් මාරු වෙලා තියෙන හින්දා. heart එක විතරක් මාරු වුණොත් අපි කියන්නේ ඒක dextrocardia කියලා. ඊට අමතරව මේ ඊට ඇති වෙන එකක් තමයි atrial septal defects, ventricular septal defects. ඒ කියන්නේ ඕන atria එකක් ඔය atria interior septum එක හැදෙද්දි fuse වුනේ නැත්නම් අපි ඒකට කියනවා atrial septal defect එකක් කියලා. බත ventricles ඇති වුණා විදිහ කතා ගානේ. අන්න එහෙම ඇති වෙද්දි මොකක් හරි වෙලා හිතන්න membrane septum එක ඇති වුනේ නැහැ කියලා. අන්න ඒ වගේ. එතකොට ඒකට අපි කියනවා ventricular septal defect එකක් කියලා. හරිද? ඊට අමතරව තව එකක් තියෙනවා Fallot's tetralogy කියලා. මේක පොඩ්ඩක් මත තියාගන්න. මේක ලොකුවට ඕනේ වෙයිද බන්දා. මේ කෙනෙක් කිංගල් පට්ට වැඩි පොඩ්ඩක්. මේක වෙන්නේ මෙහෙමයි. මේක වෙන්නේ spiral septum එක තියෙනවානේ. ඒ spiral septum එක මම කිව්වා මොකද්ද? අර අපේ blood vessels මාරු වෙන්නේ. අර මේ primitive නෙමෙයි මේ trunkus arteriosus එකේ ඉඳන් ඇතුළේ septum එකේ interventive septum එකේ දායක වුණා. අන්න ඒකේ වැරද්දක් වුණාම මම Fallot's tetralogy ගැන පොඩ්ඩක් කතා කරන්නම්. ඒ කියන්නේ එතන defect එක ඇති වෙන්නේ formation of spiral septum එකේ හින්දා. ඒ හින්දා මොකද වෙන්නේ දැන්? මේ මද්ද හරියට අර උඩින් වෙන් වෙන්නේ නැහැ. මේ aorta එකයි pulmonary artery එකයි. ඊට අමතරව මොකද වෙන්නේ? ඊට අමතරව දැන් මොකද වෙන්නේ? මේ සම්පූර්ණයෙන් atria සහ ventricle දෙකත් වෙන් වෙන්නේ නැහැ. ඔය හින්දා තියෙන පළවෙනි එක තමයි pulmonary stenosis එක ඇති වෙනවා. ඒ කියන්නේ මොකද නේ aorta එක ලොකුයිනේ. aorta එක හින්දා අරක මේ හිර වෙනවා pulmonary artery එක. ඒ හින්දා මේ පළවෙනිම කේස් එක තමයි ඇති වෙන්නේ pulmonary stenosis එක. ඒ කියන්නේ aorta එක ලොකු හින්දා මේ pulmonary artery එක එයා හිර කර ගන්නවා. දැන් අර septum එකකුත් නැහැ වෙන් වෙන්න දෙන්න. ඒ හින්දා තමයි ඊළඟ එක ඇති වෙන්නේ. ඒ හින්දා මොකද දැන් pulmonary artery එකට blood යවන්නේ මොකෙන්ද? right ventricle එකෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? right ventricle එකට pump කරන්න බෑ සාමාන්‍ය විදියට මේ blood ටික. එහෙනම් මොකද වෙන්නේ? ඒ හින්දා right ventricle එක ලොකු වෙනවා. තොර දෙවෙනි කේස් එක තමයි වෙන්නේ මොකද්ද? hypertrophy of right ventricle. පස්සේ තුන්වෙනි එක ඇති වෙන්නේ. ඒ කියන්නේ මේක ventricle එක හැදෙන්න දායක වෙන හින්දා මේක අපි කියනවා ventricular septal defect එකක් කියලා. හරිද? එතකොට aorta එකනේ ලොකු වෙලා තියෙන්නේ මෙතන. එහෙනම් ඒ ඊළඟ සෙට් එක තමයි ඒ ඊළඟ මේ ප්‍රශ්නේ තමයි ඉතින් ඇතිලා තියෙන overriding of aorta. overriding RIDING of aorta. දැන් එතකොට ඕකේ එන අල්ටිමේට් ප්‍රශ්නේ මොකද්ද? අන්තිමටම වෙන ප්‍රශ්නේ. මේ අපේ හරියට ෆෝමේෂන් වෙන්නේ නැති හින්දා මොකද වෙන්නේ? left සහ right පැති දෙක එකතු වෙනවා. ඒ කියන්නේ මොකද? oxygenated blood උයි deoxygenated blood උයි එකතු වෙනවා. ඒ හින්දා අන්තිම output එක තමයි මොකද්ද වෙන්නේ? මේ cyanosis කියන තත්ත්වය ඇති වෙනවා. ඒ කියන්නේ deoxygenated blood ටික වැඩි වෙලා ළමයා නිකන් නිල් පාට වගේ වෙනවලු. ඒක තමයි අපි කතා කරන්නේ Fallot's tetralogy කියන එකේ. එතකොට heart එක development ගැන ඔච්චර තමයි කතා කරන්න තියෙන්නේ. හරි arterial system development කතා කරද්දී අපි දන්නවා දැන් third week එකෙන් තමයි ඇති වෙන්නේ blood vessels. හරිද? ඊට අමතරව fourth එකකින් තියෙන මොකද්ද? අපේ heart එක. හරිද? එතකොට අපේ aortic arches කියන ටික පටන් ගන්න අපේ 4ත් 5ත් අතර කාලේ. හරිද?
ඒ කියන්නේ මෙහෙමයි. දැන් heart එක develop වෙනවනේ මෙහෙම. ඔය කාලෙන් blood vessels තියෙනවා. ඒ අතරින් ප්‍රධාන blood vessels ඇති වෙනවා මෙන්න මෙහෙම. මෙහෙම ලොකු blood vessel එකක් ඇති වෙනවා අපේ අර cranial end එකේ ඉඳන් caudal end එකටම. මේකට අපි කියනවා dorsal aorta කියලා. හරි ඊට පස්සේ heart එකේ තියෙන truncus arteriosus එක. ඔය truncus arteriosus එකෙන් දෙනවා branches මෙහෙම ventrally. දැන් ඔන්න මේක තියෙන ventrally. මේක තියෙන dorsally. දැන් ওই දෙක සම්බන්ධ කරන්න ඇති වෙනවා arches. හයක් ඇති වෙනවා. නුවර තමයි කියන්නේ aortic arches කියලා. හරිද? aortic arches උත් හරියට නිකන් අර branchial arches වගේ ඇති වෙනවා හයක්. يعني 1 2 3 4 5 6 විදියට. මිනිහාගේ පස්වෙනි කෙනෙක් නැති වෙලාම යනවා. ඒ හින්දා ඉතුරු වෙන්නේ 1 2 3 4 6. ඕකෙත් පස්සේ කාලෙක left සහ right පැති කියලා වෙන් වෙලා 1 2 3 4 5 6 විදියටත් එක එක වෙනස්කම් වලට භාජනය වෙලා තමයි අපේ දන්න සාමාන්‍ය ස්වරූපයට ඇවිත් තියෙන්නේ. අපි ඒක කතා කරමු මේ මෙහෙම. මේ තියෙන heart එක. එතකොට එළියෙන් මෙහෙම තියන ලොකුවට dorsal aorta එක. පස්සේ dorsal aorta දෙකක් තියෙනවා. ඒ දෙක පස්සේ කාලේ එකතු වෙලා මේ විදියට යනවා. තනි වාහිනියක් විදියට යනවා පහළට. පස්සේ මේ හරියට තමයි truncus arteriosus එක. වරින් අදින්න truncus arteriosus එක ඇති වුණා. ඒකත් යනවා. එහෙම ventrally යන ගමන් යා දෙනවා. 1 2 3 4 6 පහ නැති වුණානේ අපේ කලින්ම. මම ඒක මෙහෙම දාන්න. මේ පැත්තෙත් 6 පහ නැති වුණා. 4 3 2 1. ඔහොම තමයි අපේ තියෙන්නේ මේ පළවෙනි කාලේ. ඒ කියන්නේ හැදුණුම දවස්වල aortic arches. ඊට අමතරව තව කතා කරන්න ඕනේ ගත්තා මේ aortic arch එකට සහ ඊට අමතරව ඒකත් එක්ක තියෙන රිලේෂන් එක recurrent laryngeal nerve එකේ. recurrent laryngeal nerve එක මෙහෙම පහළට යන දිගටම දෙපැත්තෙන් ඇවිල්ලා එයා දැන් 6 වෙනි එකේ උඩින් තමයි උඩට යන්නේ පටන් ගන්න. 6 වෙනි එක හරහා. මේ පැත්තෙත් same. පහළට ඇවිල්ලා 6 වෙනි එකේ ඉඳන් උඩට යන පටන් ගන්නවා. ඕක තමයි අපේ පළවෙනිම කාලේ තියෙන arrangement එක. ඊට පස්සේ වෙන්නේ මෙහෙම දෙයක්. අපේ පළවෙනි එකයි දෙවෙනි එකයි මේ තියෙන සම්බන්ධේ අතහැර ගන්නවා. අතහැරගෙන ඒ වෙනකොට පුංචි ආර්ටරි දෙයක් විදිහට ඉස්සරහට යනවා. පළවෙනි එකට කියනවා maxillary artery එක කියලා. දෙවෙනි එකට කියනවා stapedial artery. ඔයගොල්ලන්ට එකක් මතක් වෙන්න ඕනේ. අපේ මේ aortic arches කතා මේ branchial arches කතා කරද්දී හම්බුණා පළවෙනි ආර්ච් එකට හරියන්න maxillary artery එක, second එකට හරියන්න stapedial artery එක. එතකොට stapedial artery අපි දැන් head and neck උතියර කරපු හින්දා maxillary artery කියන්නේ මොකෙන්ද? external carotid artery එකෙන් තියෙන branch එක. stapedial artery කියන්නේ මොකද්ද? internal carotid artery එකෙන් තියෙන branch එක. ඒක internal carotid artery එක. මේ මුකුත් විස්තර මේ අපිට මේ SEM එකේ ඕනේ නැහැ. මොකද තියාගන්න තියෙන්නේ පළවෙනි එකෙන් ඇති වුණේ මේ SEM එකට අදාළ maxillary artery එක, දෙවෙනි එකෙන් ඇති වෙන්නේ stapedial artery එක. හරිද? එතකොට මම අර කලින් කිව්වා වගේ මේ maxillary එක external carotid එකෙන් stapedial එක internal carotid එකෙන් ඇති වුණා. ඒ වගේ. එතකොට කියන්නේ මොකද්ද? ඊළඟ ආච්ච කෙනා වෙන්න ඕනේ තුන්වෙනි එක. ඒකපත් වෙන්න ඕනේ නේද? කොමන් මේ common carotid artery එකයි internal සහ external carotid artery විදිහටපත් වෙන්න ඕනේ කියලා හිතන්න පුළුවන්. අන්න එක තමයි ඊළඟට වෙන්නේ. තුන්වෙනි එක මෙහෙම වෙනසක් වෙනවා තුන්වෙනි එකේ. තුන්වෙනි එක එයා මෙන්න මෙහෙම මේකත් එක්ක තියෙන සම්බන්ධය අතහැර ගන්නවා. එයා ඒක අතහැරගෙන
තනි එකක් විදියට මෙහෙම ඉස්සරහට යනවා. මේ පැත්තේ මෙහෙම යනවා. මේ පැත්තේ මේකත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වෙනවා මේක මෙහෙම ඉස්සරහට යනවා. එතකොට මේකට අපි කියනවා common carotid artery කියලා. මේකට අපි කියනවා maxillary artery එක තියෙනවානේ. එතකොට ඒක අපි කියනවා sorry stapedial එකත් external carotid artery එකම තියෙන්නේ. මේකත් external carotid artery එක. එතකොට මේක කෙලින්ම ඉස්සරහට යන එක. branches දෙන්නේ නැතුව අපි දන්නවා ඒක මොකද්ද? internal carotid artery එක. එතකොට third එකෙන් තමයි තියෙන්නේ common carotid artery එකයි internal carotid artery එකයි external carotid artery එකයි. ඒක මතක තියාගන්න. දැන් අපි කතා කරා පළවෙනි එකේ මොකක්ද ඇති වෙන්නේ maxillary එක. මම අන්තිම short note එකක් ආයෙ වරක් ගහන්නම්. පළවෙනි එකේ maxillary එක, දෙවෙනි එකෙන් stapedial එක, තුන්වෙනි එකෙන් common carotid artery, internal සහ external carotid arteries. හරි. එතකොට හතරවෙනි එක ගත්තාම දැන් අපිට ඉතුරුලා තියෙන මොකද්ද heart එකෙන් එළියට යන common carotid arteries හම්බුණා. දැන් අපි ඉතුරුලා තියෙන මොකද්ද aorta එකයි pulmonary trunk එකයි විතරනේ. එතකොට ඉතුරුලා තියෙන අපේ 4යි 6යි විතරයි. මම ඒකේ 6 වෙනි එකෙන් තමයි තියෙන්නේ pulmonary arteries. එහෙනම් 4 මොකක් බඩපත් වෙන්න ඕනද? common carotid artery එක බඩපත් වෙන්න ඕනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවානේ. අපේ සාමාන්‍ය මනුස්සයෙක්ගේ common carotid artery එක තියෙන්නේ කොයි පැත්ත විතරද? අපේ වම් පැත්ත විතරයි තියෙන්නේ. දකුණු පැත්තේ නෑනේ. දකුණු පැත්තට එනකොට මොකද්ද ගිහින් තියෙන්නේ? මේ subclavian artery එක. මෙහෙම නෑනේ. දැන් heart එක මෙහෙම තිබ්බාම මේ තියෙන්නේ මද්ද ascending aorta එක මෙහෙම ගිහිල්ලා මේ තියෙන්නේ arch of aorta නම්. arch of aorta එක මේ පැත්තේ යනවා මොකද්ද? වෙනම තනියෙන් යනවා common carotid artery එක. මේ පැත්තෙන් යනවා subclavian artery එක. මේ පැත්තට descending aorta එක යනවා. මේ පැත්ත මොකද වෙන්නේ? මේකට අපි කියනවා brachiocephalic trunk එක කියලා. brachiocephalic trunk එක ගිහිල්ලා උඩට යනවා common carotid artery එක. මේ පැත්තට යනවා subclavian artery එක. එහෙමනේ යන්නේ. එතකොට මොකද වෙන්නේ? පොඩ්ඩක් ඉන්න. හරි. එතකොට මේක brachiocephalic trunk එක. ඒකෙන් හැදිලා මේ පැත්ත දිගටම subclavian artery එක යනවා right side එකේ. මේ පැත්තට යනවා නෑ මට පැති දෙක මාරු වුණා. ඇත්තටම කලින් යන දෙක හරි. මේ right side එකෙන් ඇති වෙන්නේ brachiocephalic artery එක. left එකෙන් තමයි ඒක තමයි පස්සේ common carotid සාරකට විදෙන්නේ. මේක වෙනම common carotid එක ඇති වෙනවා. මෙහෙම subclavian එක ඇති වෙනවා. හරිද? එතකොට ගත්තාම අපි දැන් fourth arch එකට ගියාම fourth arch එකේ නම් මොකද වෙන්න ඕනේ? right side එකේ brachiocephalic trunk එක. කළු පාටින් ඇඳලා එහෙම brachiocephalic trunk එක. එහෙනම් මේක හරිනේ. ඊපස්සේ මෙහෙම දිගටම ගිහිල්ලා මොකද ඉන්නේ subclavian artery එකද පහළට යන්න ඕනේ. හරි. ඒ arrangement එක හරි එතකොට නේ. මොකද වෙන්නේ? එතකොට fourth arch එක ඒක ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේකේ මේ තියෙන subclavian artery එක ඉතින් brachiocephalic artery එක. එතකොට මේ fourth arch එක හදන්නේ මොකද්ද? brachiocephalic trunk එක නෙමෙයි arch එක නෙමෙයි. අපි ගන්න arch එක හැදෙන්නේ මේ subclavian artery එකේ proximal part එක. මතක තියාගන්න එක distal part එක තියෙන්නේ මොකෙන්ද? මේ descending aorta එකේ. හරිනේ. හරි. ඊට පස්සේ මේ අපි left පැත්තට ගියොත් එහෙනම් මේකෙන් හැදෙන්නේ මොකද්ද? එහෙම ගිහිල්ලා මොකද්ද? මේ aortic arch එක. aortic arch එක හැදෙනවා නම් aortic arch එක මොකද යන්න ඕනේ? මේ තියෙන්නේ common carotid artery එක left පැත්තේ. මේ තියෙන්නේ subclavian artery එක. එතකොට මොකද තියාගන්න left පැත්තේ. left පැත්තේ subclavian artery එක හැදුනේ කොහොමද? තනි කරම මේ descending aorta එකෙන් විතරයි. හැබැයි right side එකේ මොකද උනේ? proximal part of මේ aortic arch එක fourth එක සහ මේ descending aorta එක. ඒ දෙකෙන් එක තමයි මේ right පැත්තේ subclavian artery එක හැදුනේ. left පැත්තේ මොකද වෙන්නේ?
ෆෝත් ආච් එක සම්පූර්ණයෙන් යනවා කොමන් මේ මොකද ඇවොටික් ආච් එකට. ඒ හින්දා සබ්ක්ලේවියන් ආර්ටරි එක ඇති වෙන්නේ ඩිසෙන්ඩින් ඇවොට් එකෙන් විතරයි. හරිනේ. හරි. ඊළඟට අපි කතා කරමු එහෙනම් අන්තිම එක පල්මොනරි ආර්ටරිස්. ඒක මෙහෙමයි වෙන්නේ. මේකෙදි වෙන්නේ එකම වෙනස මෙන්න මේ ප්‍රොක්සිමල් පාර්ට් එක තියෙනවානේ. ඉතුරු වෙන්නේ ඩිස්ටල් පාර්ට් එක නැති වෙලා යනවා. හරිද? ඩිස්ටල් පාර්ට් එක නැති වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? අනිත් පාර්ට් ටික ගාවින් එහෙම ඩිස්ටල් පාර්ට් එක විතරක් ඉතුරු වෙලා ඒ හරියෙන් ඇති වෙනවා අපේ ලංග්ස්. ඒතර මේවා පල්මොනරි ආර්ටරිස් වලටපත් වෙනවා. දැන් මොකද උනේ මෙන්න මේ කියන මේ අපේ රිකරන්ට් රේන්ජල් නර්ව් එකට. ඒකට දැන් පහළ මුකුත් නැහැ. එහෙනම් ඒක ටිකක් උඩට යන්න වෙනවා අර ආච් එක ගහන්න. එයා මේ රයිට් සයිඩ් එකෙන් හැරෙන්නේ සබ්ක්ලේවියන් ආර්ටරි එක උඩින්. ලෙෆ්ට් එකේ හැරෙන්නේ මොකක් උඩින්ද? ඇවොටික් ආච් එක උඩින්. හරිද? ඊට අමතරව තව පොඩි සිද්ධියක් වෙනවා. මේ තියෙන පල්මොනරි ආර්ටරි එකනේ. මේ තියෙන ඇවොට එක. දැන් මොකද උනේ? අපේ රයිට් සයිඩ් එකේ මෙන්න මේ විදිහට පල්මොනරි ආර්ටරි එකයි ඇවොට එකයි මාද මේ සබ්ක්ලේවියන් ආර්ටරි එකයි පල්මොනරි ආර්ටරි එක අතර තියෙන කනෙක්ෂන් එක සම්පූර්ණයෙන් නැති වෙනවා. හැබැයි ලෙෆ්ට් එකේ එයා මේ කනෙක්ෂන් එක නැති කරගන්නේ නැහැ. ඒ කියන්නේ වක්‍රේ බලමු කිය මෙන්න මෙහෙම සම්පූර්ණ වක්‍රේ මෙයා මොකද උනේ ප්‍රොක්සිමල් කැල ලයින් කරානේ. මෙයා මොකද වෙන්නේ? වක්‍රෙන් ප්‍රොක්සිමල් කැල ලයින් කරාට පොඩි කැලලකින් තාම සම්බන්ධ වෙලා තියෙනවා මෙතෙන්ට. ඒක හරියට නිකන් මෙයාගේ මේ කොහොමත් මාද මේ 6 ආච් එක ගත්තාම 6 ආච් එකේ දෙකෙන් ප්‍රොක්සිමල් පාර්ට් එක හැදෙන්නේ පල්මොනරි ආර්ට් එක ලෙෆ්ට් ඇන්ඩ් රයිට් දෙකේම. ඩිස්ටල් පාර්ට් එක රයිට් එකේ ඩිසපියර් වෙනවා. ලෙෆ්ට් එකේ ඩිසපියර් වෙන්නේ නැහැ. එයා ඉතුරු වෙනවා. ඉතුරු වෙන්නේ මොකක් විදියටද? ලෙෆ්ට් එකේ. ඒකට අපි නමක් දෙනවා මොකද්ද? ඩක්ටස් ආර්ටීරියෝසස්. පස්සේ කාලෙක මොකද වෙන්නේ? ඒක ලිගමන්ට් මාට්‍රෝසස් වලටපත් වෙනවා. අර අපේ සිස්ටමික් සර්කියුලේෂන් පටන් ගත්තට පස්සේ. හරිනේ. එහෙනම් අපි දැනගන්න ඕනේ ඔන්න ඔය ටිකයි අර අපේ රිකරන්ට් රේන්ජල් නර්ව් එකට දැන් මොකද වෙලා තියෙන ටිකයි දැනගත්තාම බ්ලඩ් වෙසල් ඩෙවලොප්මන්ට් එකේ සම්පූර්ණයි. හරිනේ. හරි. ඊට පස්සේ අපි කතා කරමු එහෙනම් දැන් ආයෙ පාරක් කතා කරොත් දැන් ෆස්ට් එක මොකද්ද? මැක්සිලරි ආර්ටරි එක, සෙකන්ඩ් එක ස්ටැපිඩියල් ආර්ටරි එක, තර්ඩ් එක කොමන් කැවිටි එකයි එක්ස්ටර්නල් සහ ඉන්ටර්නල් කැවිටි ආර්ටරිස්. ෆෝර්ත් එක මොකද උනේ? රයිට් සයිඩ් එකේ මොකද උනේ? රයිට් සයිඩ් එකේ ප්‍රොක්සිමල් පාර්ට් ඔෆ් සබ්ක්ලේවියන් ආර්ටරි එක හැදුනා ෆෝර්ත් ආච් එකෙන්. ඊට පස්සේ මේ ඩිසෙන්ඩින් අවුට් එකෙන් රෙස්ට් මාද සබ්ක්ලේවියන් ආර්ටරි එකේ ඉතුරු ටික හැදුනා. ඊට පස්සේ මේ ෆෝර්ත් ආච් එක ලෙෆ්ට් සයිඩ් එකේ මොකක් බඩපත් උනේ? ඒක මාද ඇවොටික් ආච් එක බඩපත් උනා. එතකොට මේ පැත්තේ ඩිසෙන්ඩින් අවුට් එක විතරයි තනිකර හදාදුවේ සබ්ක්ලේවියන් ආර්ටරි එක. ඊට පස්සේ ගත්තාම මේ අපේ මොකද්ද 6th ආච් එකේ ප්‍රොක්සිමල් පාර්ට් එක බඩපත් උනේ පල්මොනරි ආර්ටරි ලෙෆ්ට් ඇන්ඩ් රයිට්. ඩිස්ටල් පාර්ට් එක මේ රයිට් සයිඩ් එකේ නැති වෙලා යනවා. ලෙෆ්ට් සයිඩ් එකේ ඉතුරු වෙනවා විදිහට ඩක්ටස් ආර්ටිරියෝසස් විදිහට. ඕක තමයි අපේ අන්තිම ඇරේන්ජ්මන්ට් එක අපි මේ ඇවොටික් ආචස් වල. කියන ආර්ටරි ඩෙවලොප්මන්ට් එක ගැන කතා කරන්න තියෙන ඔය ටික තමයි. හරිද? ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ වීනස් සිස්ටම් ඩෙවලොප්මන්ට් ගැන. ඊට පස්සේ ෆීටල් සර්කියුලේෂන් ගැන. හරි අපි නම් එක්කෝනේ ඒ ටික කතා කරමු. හරි දැන් එහෙනම් අපි කතා කරමු වීනස් සිස්ටම් එකේ ඩෙවලොප්මන්ට් ගැන. හරිද? වීනස් සිස්ටම් ඩෙවලොප්මන්ට් කතා කරද්දී අපි කතා කරන්න පටන් ගන්නේ සයිනස් වීනෝසස් එක ගැන. හරිද? සයිනස් වීනෝසස් එක මතකනේ. මම හાર્ට් ලූප් එකේ කාඩියල් ලූප් එකේ තිබ්බා. කය එකේ තිබ්බ හෝන්ස් දෙකක්. ලෙෆ්ට් හෝන් එකයි රයිට් හෝන් එකයි විදියට. හරිද? ඊට පස්සේ අපි කිව්වා ඒකේ මොකද වෙන්නේ? ලෙෆ්ට් හෝන් එක මේ රුඩිමන්ටල් ආයන රයිට් හෝන් එක විතරයි ඉතුරු වෙන්නේ. හරිද? දැන් මෙහෙමයි වෙන්නේ සීන් එක. සයිනස් වීනෝසස් තියෙනවානේ. ඔය සයිනස් වීනෝසස් එකට පහලින් ඩ්‍රේන් වෙනවා ප්‍රධාන වේන්ස් තුනක්. එක සයිඩ් එකකින් එක ගානේ. ඒතර සයිනස් වීනෝසස් එක මම මෙහෙම ඇඳුවත් මේ සයිනස් වීනෝසස් එක හිතන්නකෝ. එතකොට ඒකේ මේක රයිට් සයිඩේ මේ ලෙෆ්ට් සයිඩේ නම් එක පැත්තෙන් දෙනවා common cardinal vein. ඊට පස්සේ එළියෙන් සෙට් වෙනවා umbilical vein එක.
මැද විටලයින් වේන් එක. ඔන්න ඔය කාලෙම මේ හරියෙන් ගට් ටියුබ් එකත් යනවා. ගට් ටියුබ් එක ළඟින් තමයි විටලයින් වේන් එක එන්නේ. අනිත් සයිඩ් එකේ ඒ විදිහටම ගට් ටියුබ් එක ගාන විටලයින් වේන් එක ඊට එළියෙන් අම්බිලයිකල් වේන් එක කොමන් කාඩිනල් වේන් එක එනවා. කොමන් කාඩිනල් වේන් එක ඇන්ටීරියර් සහ පොස්ටීරියර් විදිහට බෙදෙනවා. ඇන්ටීරියර් කාඩිනල් වේන් සහ පොස්ටීරියර් කාඩිනල් වේන් විදිහට. හරිද? මෙහෙම තමයි තියෙන්නේ අපේ පස්වෙනි සතිය වෙද්දි. හරිද? ඊට පස්සේ වෙන්නේ මෙහෙම සීන් එකක්. ඊට පස්සේ වෙන්නේ මම ගට්ටයත් එක්ක කොකම ඇඳුත් එහෙම ගට් ටියුබ් එක මෙහෙම තියෙනවා. ඊට උඩින් මේ කාලේ liver එකත් හැදෙනවා දැන්. මේ මම මෙහෙම ගන්නවා. මෙහෙම ගට් ටියුබ් එක තියෙනවා නම් ඔය ගට් ටියුබ් එකෙන් ඇති වෙනවා මේ මොකද්ද මේ අර liver එක තියෙන liver bud එක. ඔය කාලෙම ඕකෙන් මේ ගට් එකෙන් ඉඳලා බ්ලඩ් අරන් එන එක තුළ තමයි හැදෙන විට්ලයින් වේන් එක. ඔය විට්ලයින් වේන් එක ඇවිල්ලා සයිනස් වීනස් එකට සෙට් වුණා. ඒ සයිනස් වීනස් එක. එහෙනම් කොමන් කාඩිනල් වේන් සෙන්ටියස් අපොස්ටිර් විදියට. ඊට පස්සේ අම්බිලයිකල් කොටන ප්ලැසෙන්ටා එකකින් නම් බ්ලඩ් අරන් එනවා අම්බිලයිකල් වේන් ටික. ඔහොම තමයි සයිනස් වීනස් හැදිලා තියෙන්නේ. අපි ලැන්ග්මන් එකේ රූපයක් අරන් බැලුවොත් එහෙම මෙහෙම මේ තියෙන්නේ. මේ තියෙන සයිනස් වීනසස් එක, මේ තියෙන කොමන් කාඩිනල් වේන් එක. මේ තියෙන කොමන් කාඩිනල් වේන් එක යනවා ඇන්ටියර් සහ පොස්ටීරියර් විදියට. මෙහෙම එනවා අම්බිලයිකල් වේන් එක, මෙහෙම එනවා මේ තියෙන ගට් ටියුබ් එකේ ඉඳන් අරන් ආවිලා විට්ලයින් වේන් එක. ඔය කාලෙම liver bud එකත් ඩිවෙලොප් වෙනවා. දැන් මොකද liver bud එක ගොඩාක් ඩිවෙලොප් වෙලා තියෙන්නේ. හරිද? විට්ලයින් වේන් එක දිගටම ගට් ටියුබ් එකේ ඉඳන් අරන් එනවා. ඊට අමතරව අම්බිලයිකල් වේන් එකත් එනවා. හරිද? දැන් මෙහෙමයි වෙන්නේ. අම්බිලයිකල් වේන් එක තියෙනවානේ. අම්බිලයිකල් වේන් එක බ්‍රාන්ච් එකක් දෙනවා. මේ මොකද්ද ඇතුළට මේ liver bud එක ඇතුළට. මෙන්න මෙහෙම. සහ පොඩි බ්‍රාන්ච් එකක් මෙහෙම සයිනස් වීනස් එක තාම සම්බන්ධ වෙනවා. හරිද? දැන් මොකද වෙන්නේ මේ අම්බිලයිකල් වේන් එකේ ඉඳන් එන ඒවා ටිකයි විට්ලයින් වේන් එකේ එන ඒවා ටිකයි ඇවිල්ලා මෙන්න මෙතන හෙපටික් සයිනසස් කියන සයිනසොයිඩ්ස් කියන සෙට් එක ඇති වෙනවා. හෙපටික් සයිනසොයිඩ්ස්. මේ තියෙන්නේ උවා. මේ තියෙන අර කැරි කැලි වලට ගිහිල්ලා හෙපටික් සයිනසොයිඩ්ස් තමයි මේ තියෙන්නේ. හරිද? දැන් තවත් කාලයක් ගියාම මොකද වෙන්නේ? අර මේ මෙතන තිබ්බ මේ අර පුංචි පාර්ට් දෙක තියෙන්නේ අම්බිලයිකල් වේන් වල left and right දෙකේ මේවා ටික නැති වෙලා යනවා. දැන් ඩිස්ටල් පාර්ට් ටික විතරයි ඉතුරු වෙන්නේ. ඒකෙනුත් right එක පොඩ පුංචි වෙලා නැති වෙලාම යනවා. left එක විතරක් ලොකු වෙලා ඉතුරු වෙනවා. උතර අම්බිලයිකල් වේන් එක ඉතුරුනේ මොකද්ද left එක. ඒකම අනිත් පැත්ත විට්ලයින් වේන් එකේ වෙන්නේ. විට්ලයින් වේන් එකේ left එක පුංචි වෙලා නැති වෙලා යනවා. right එක විතරක් ඉතුරු වෙනවා. අපි ඒකට කියනවා portal vein කියලා. ඒතර portal vein කියන්නේ මොකද්ද? portal vein කියන්නේ right side එකේ ඉතුරු වෙච්ච විට්ලයින් වේන් එක. හරිද? හරි. එතකොට portal vein එක හැදෙන්නේ කොහොමද අපි දන්නවා splenic vein එකයි superior mesenteric vein එකයි එකතු වෙලා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? තව දැන් මම තියාගන්න ductus venosus කියලා එකක් ඇති වෙනවා. මේ තියෙන ductus venosus එක. ඒක ප්‍රධාන වශයෙන් ඇති වෙන මම අර කියන sinusoids හැදුනා කියලා umbilical vein එකෙනුයි මේ මොකද විට්ලයින් vein එකෙනුයි. ඔය මේ sinusoids ලොකුවටම හැදෙන විට්ලයින් vein එකේ. umbilical vein එක liver එක ඇතුලෙන් ගියාට umbilical vein එක ලොකුවට sinusoids හැදෙන්න දායක වෙන්නේ නැහැ. එයා තනි බටයක් විදිහට පුළුවන් තරම් යන්න තමයි බලන්නේ. ඒ හින්දා මොකද වෙන්නේ? අන්නේ liver එක ඇතුලෙන් ඇති වෙනවා ductus venosus කියන duct එක. ඒතකොට ඒකේ වාසිය තමයි මොකද්ද? අර oxygenated blood තියෙන දැන් umbilical vein එකේ oxygenated blood තියෙන oxygen වැඩිපුර තියෙන blood එක තියෙන්නේ. ඒක මෙහෙම කෙලින්ම දැන් එයාට පුළුවන් oxygenated blood එක කෙලින්ම අර මේ තියෙන deoxygenated එක mix වෙන්නේ නැතුව කෙලින්ම අරන් යන්න මොකකටද මේ අපේ heart එකට. හරි. තව ගත්තාම මොකද්ද උනේ?
සයින් මේ මෙහෙම තිබ්බම මොකද සයිනස් විනෝසස් එක කාඩිනල් බේස් එක මෙහෙම තියෙනවා. ගට් ටියුබ් එකේ ඉඳන් එනවා ටික තියෙනවා විට් ලයින් වේන් එකට අම්බිලයිකල් වේන් එකේ එළියෙන් එනවා. ඊට පස්සේ මොකද උනේ? මේ කාර්ය ලිවර් බඩ් එක ලොකු වෙනවා. ඊපස්සේ ලිවර් බඩ් එක ඇතුළට අම්බිලයිකල් වේන් එකයි ඉතින් කොමන් කාඩිනල් වේන් එක අම්බිලයිකල් වේන් එකේ ලොකු පාර්ට් එකකුයි පොඩි පාර්ට් එකක් තාම යනවා මෙතනින් එළියෙන්. විට් ලයින් වේන් එක සම්පූර්ණයෙන්ම යනවා. පස්සේ ඊට අමතරව විට් ලයින් වේන් එකෙත් අර මේ ඔයාලට පේනවා ඇති විට් ලයින් වේන් එකේ අර අම්බිලයිකල් වේන් එකේ උඩ කෑල්ල නැති වෙලා ගියාට විට් ලයින් වේන් එකේ උඩ කෑල්ල ඉතුරු වෙලා තියෙන්නේ මේ දැක්කද? අපි ඒක නමකුත් කියන එක තමයි කියන්නේ රයිට් හෙපටෝකාඩියක් channel කියලා. ඒ කියන්නේ මොකද්ද මේ මොකද්ද රයිට් සයිඩ් එක සාන නැත්නම් මේ පැත්තේ එකතෝ left හෙපටෝකාඩියක් channel එක මේ පැත්ත මේක right හෙපටෝකාඩියක් channel එක. ඊට පස්සේ මේ අනිත් මොකද්ද මේ විට් ලයින් වේන් එක right පැත්ත නැති වුණා. මොකද left පැත්ත නැති වුණාම ඉතුරු වෙන්නේ right එක විතරනේ. එතකොට ඒක ඉතුරු වෙන්නේ අර හෙපටෝ මේ ඒකට අපි කියනවා hepatic portion of inferior vena cava කියලා. ඒ කියන්නේ inferior vena cava එකේ liver part එක. එතකොට ඒක තියෙන්නේ මේ ඒක හැදෙන්නේ ඉන්න මෙහෙම. ඒකටම තමයි අර ductus venosus එක drain වෙන්නේ. මම හිතන එක තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ නේ දැන් මෙතනත් මම ඇන්දොත් එහෙම නැවැත්තුවේ කොහෙන්ද මං ඒක හන්න බෑනේ. ආය අදින්න. මෙහෙම තියෙනවා සයිනස් විනෝසස් එක කොමන් කාඩ් එක වෙන්නේ තියෙනවා. මෙහෙන් ගට් ටියුබ් එකත් එක්ක හાર્ට් එක ලං එක දැන් ඩිවෙලොප් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන ඉඳගෙන විට් ලයින් වේන් එක මෙහෙම ඇවිල්ලා ඇතිනවා සයිනසොයිඩ්ස් ඇති වෙනවා. අම්බිලයිකල් වේන් එක එනවා. මෙතෙන් ඩච් channel එකක් දෙනවා. මෙහෙම යනවා. දැන් මොකද අම්බිලයිකල් වේන් එකේ මොකද ඉතුරු වෙන්නේ? අම්බිලයිකල් වේන් එකේ ඉතුරු වෙන්නේ left පැත්ත. මේ left අම්බිලයිකල් වේන් එක තමයි ඉතුරු වෙන්නේ. ඒක මෙහෙම මතක තියාගත්තොත් ලේසි වෙයි කියලා හිතනවා. මේ ඔව් left පැත්තේ ඉතුරු වෙනවා අම්බිලයිකල් වේන් එක. මේ පැත්ත අම්බිලයිකල් වේන් එක නැති වෙලා යනවා සම්පූර්ණයෙන්ම. ඊට අමතරව අම්බිලයිකල් එකේ මේ උඩත් මෙන්න මේක නැති වෙලා යනවා. මෙච්චරයි ඉතුරු වෙන්නේ සම්පූර්ණ එක ගිහින් liver එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊපස්සේ ඒක හරහා කෙලිම ductus venosus එක විදිහට යනවා මෙන්න මෙහෙම. ඊපස්සේ මේ heart මැද විට් ලයින් එකේ අනිත් පැත්ත වෙන්නේ ඒකේ right එක ඉතුරු වෙනවා left එක තමයි නැති වෙන්නේ. විට් ලයින් එකේ left එක නැති වෙනවා. ඊපස්සේ මේ ඔක්කොම ටික එකට හෙපටෝකාඩියක් channel එක විදිහට මුලින් තිබ්බේ. ඊපස්සේ ඒක අපි කියනවා hepatic part of inferior vena cava කියලා. ගිහින් මේ තියෙන මේ sinus venosus එක හරහා heart එකට යනවා. තොර inferior vena cava එකේ පළවෙනි part එක හැදුණා. මොකද්ද ඒක? හෙපටෝකාඩියක් channel එක. මේක inferior vena cava එක. ඒක පළවෙනි part එක. හරි. ඊට පස්සේ අපි බලමු මොන්න මේ common cardiac veins වල මොකද වෙන්නේ කියලා. හරිද? ඊට අමතරව මේ ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? අම්බිලයිකල් වෙන එක වැඩක් නැති හින්දා ඒක ලිගමන්ට් එක බවපත් වෙන එක තමයි අපි කියන්නේ අම්බිලයිකල් ලිගමන්ට් එක කියලා. හරි. ඊට පස්සේ දැන් මෙන්න මෙහෙම සීන් එකක් වෙනවා. අපි දැන් කතා කරොත් එම common cardinal veins ගැන. common cardinal veins දිගටම තියෙනවා anterior සහ posterior විදියට. හරිද? ඒකේ anterior වගෙන් හම්බෙන්නේ අපේ ඇඟේ තියෙන cranial part එකේ ඉඳන් එන blood එක. posterior එක caudal part එක. මම මෙහෙම කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ caudal part එකේ ඉඳන් එන posterior cardinal vein එක කාලයත් එක්ක නැති වෙලා යනවා. හරිද? ඒ හින්දා අපේ ඇඟේ caudal part එකේ ඉඳන් blood අරන් එන වෙනම arteries pairs වෙනම vein pairs තුනක් ඇති වෙනවා. ඒ කියන්නේ තුන් වරක් දෙක හයක්. ඔක්කොම දෙපැත්තේ. එකක් තමයි heart එකට යටින් මේ cardinal anastomose එකට යටින් common cardinal veins තියෙන ටික වහාම යටින් තියෙන ටික යකට අපි කියනවා sub cardinal කියලා. ඊට පස්සේ sacral area එකේ ඉඳන් එන ටිකට අපි කියනවා sacrocardinal කියලා. ඊළඟට supracardinal ඒ ඔක්කොට මුඩින් තියෙනවා. අන්න ඔහොම තමයි තුන ඇති වෙන්නේ. pairs. තුන් වරක් දෙක ඇත්තම හයක්.
සබ් කාඩිනල් ටික කිඩ්නි වල ඉඳන් බ්ලඩ් තමයි අරන් එන්නේ. සෙක්‍රෝ කාඩිනල් සේක්‍රම් ඒරියානේ ඒක කියන්නේ පෙල්විස් පෙරිනියම් ඒ සෙට් එක. සුප්‍රා කාඩිනල් අපේ බොඩි වෝල් එක. එතකොට මෙන්න මේ තුන තමයි අලුතෙන් පොස්ටීරියර් කාඩිනල් එකේ වැඩේ බාරගන්නේ. එතකොට පස්සේ කාලෙක පොස්ටීරියර් කාඩිනල් වේන්ස් නැති වෙලා යනවා. ඊට සුප්‍රා කාඩිනල් වේන් ටික මොකද වෙන්නේ? එයාගේ වැඩේ බාර ගන්න සුප්‍රා කාඩිනල් සෙක්‍රෝ කාඩිනල් මේ සබ් කාඩිනල් ටික. සුප්‍රා කාඩිනල් එක බොඩි වෝල් එකකින් ළඟ අරන් එන්න පටන් ගන්නවා ඉන්ටර්කෝසල් ආර්ටරිස් වේන්ස් විදියට අර අපේ රිප් කේජ් එක දෙපැත්තේ තියෙන අර ඉන්ටර්කෝසල් ආර්ටරි වේන්ස් තියෙන ඒවා. ඊට පස්සේ කිඩ්නි එක හරිය ඉඳන් සුප්‍රා කාඩ් සබ් කාඩිනල් සෙක්‍රෝ කාඩිනල් මේ සේක්‍රල් ඒරියා එකේ ඉන්න. හරිද? එතරින් එහා ටික මම මෙන්න මේ රූපයෙන් පැහැදිලි කරන්න. හරි. මේ රූපේ බලන්න. මේ තියෙනවා මොකද්ද? anterior cardinal vein. anterior cardinal vein තියෙනවා. posterior cardinal vein ඔකට පේන්නේ පොඩ පුංචි වෙලා ගින් තියෙන දෙපැත්තෙම. මේ තියෙන common cardinal vein එක. ඊට අමතරව තමයි මේ තියෙන්නේ කහ පාටට තියෙන්නේ supra cardinal vein එක. මේ තියෙන්නේ sub cardinal veins. මේ තියෙන්නේ sacro cardinal veins. හරිද? දැන් මොකද එන ඌ අතර ඇනස්තමෝස් ඇති වෙනවා. උඩින්ම ඇති වෙන ඇන්ටීරියර් කාඩිනල් ඇනස්තමෝස් එක. ඊට පස්සේ සුප්‍රා කාඩිනල් ඇනස්තමෝස් එක. මෙතන සබ් කාඩිනල් ඇනස්තමෝස් එක. මෙතන සෙක්‍රෝ කාඩිනල් ඇනස්තමෝස් එක. එහෙම ඇනස්තමෝසිස් හතරක් ඇති වෙනවා. මොකද්ද? ඇන්ටීරියර්, සුප්‍රා කාඩිනල්, ඇන්ටීරියර් කාඩිනල්, පළවෙනි එක ඇන්ටීරියර් කාඩිනල්, ඊළඟ එක සුප්‍රා කාඩිනල්, ඊළඟට සබ් කාඩිනල්, ඊළඟ එක සෙක්‍රෝ කාඩිනල්. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය ඇනස්තමෝස් හතර හරහා මෙහෙම වැඩක් වෙනවා. පළවෙනි එක මොකද? ඇන්ටීරියර් කාඩිනල් නේ. ඊළඟ එක සුප්‍රා කාඩිනල්, සබ් කාඩිනල්, සෙක්‍රෝ කාඩිනල්. වැඩේ මේකයි. ඔන්න ඇනස්තමෝස් හරහා left to right shunt එකක් වෙනවා. ඒ කියන්නේ ඇඟේ left පැත්තේ තියෙන blood ටික right පැත්තට යන පටන් ගන්නවා. මේ කියන්නේ මොකද වෙන්නේ? මෙන්න මෙහෙම. anterior cardinal මෙන්න මේ එක වගේන් posterior cardinal වගේන් එන ටික ඔක්කොම ටික මේ පැත්තට යනවා. ඇවිල්ලා anterior cardinal එක හරහා common cardinal vein එකෙන් එකට එනවා. මේ පැත්තේ මේ තියෙන supra cardinal වගේ තියෙන ටික මේ පැත්තට ඇවිල්ලා left right පැත්තේ තියෙන supra cardinal එකත් එක්ක ගිහිල්ලා මෙතනට උඩට set වෙනවා. ඊට පස්සේ sub cardinal ටික left පැත්තේ ටික right පැත්තට sacro cardinal ටික left පැත්තේ ටික right පැත්තට. දැන් උතර ඉඳන් මෙන්න මොකද්ද? මෙන්න මේ අපේ තියෙන adult appearance එක නිකන් දිනු වෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? anterior cardinal vein එක මේක right පැත්ත මේක left පැත්ත. හරිද? ඔයගොල්ලෝ මේක මේ ලියාගත්තා නම් හරි කොලයක right anterior cardinal vein එකපත් වෙනවා right internal jugular vein එක බවට. එතකොට right anterior cardinal vein එක පත්ලා තියෙන මොකද්ද? right internal jugular vein එක බවට. ඊට පස්සේ anterior මේක MCQ අහන්න පුළුවන් එකයි කියන්නේ. anterior cardinal vein එක right internal jugular vein එක බවට පත් වුණා. anterior caudal anastomose එක පත් වුණා මොකක් බවට? left brachiocephalic vein එක බවට. මොකද්ද? left brachiocephalic vein එක බවට. ඊට පස්සේ right internal jugular vein එකනේ මේක. එතකොට anterior cardinal vein එක left පැත්ත එක පත් වෙනවා මොකක් බවද? left internal jugular vein එක බවට. හරි ඒක මතක තියාගන්න ඕනේ. ඊළඟට left පැත්තේ තියෙන මේ මොකද supra cardinal vein ටික පත් වෙනවා hemiesophagus vein බවට. left පැත්තේ තියෙන ටික. right පැත්තේ තියෙන ටිකෙන් තමයි තියෙන්නේ esophagus veins. හරිනේ. ඊළඟට අපි හැමදාම දන්නේ ඒ ලෙවල් කතා කරා මොකද වෙන්නේ? left kidney එකේ ඉඳන් එන මේ renal vein එකයි gonadal vein උයි එකතු වෙලා set වෙන aorta එකට. එහෙනම් ඒක ඒ set වෙලා එන එක තමයි අර subcardinal anastomose එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති right renal vein එකයි right gonadal vein එකයි separately එකතු වෙලා තියෙනවා මේ අද inferior vena cava එකට. ඊට පස්සේ මේ left common iliac vein එක ඇති උනේ මෙන්න මේ sacrocardinal anastomose එකෙන්. මේ තියෙන්නේ left පැත්තේ තියෙන මේ මද්ද මේ sacrocardinal vein එක left common iliac vein එක ඉතුරු ටික බාටපත් වෙනවා. distal part එක left common iliac vein එකේ proximal part එක බාටපත් වෙන මේ anastomose එක. අන්න ඒ ටික ඔයගොල්ලෝ කොලයක ලියාගෙන මතක තියාගන්න. ආයෙ පාරක් මං ලියුවොත් එහෙම මේ ටික anterior cardinal
ඇනස්තමෝස් එකේ පත්වන මොකක් බවටද? left brachiocephalic vein එක බවට. brachiocephalic vein. ඊට පස්සේ right anterior cardinal vein එක සහ අමතකුණා මට කියන right anterior cardinal vein එකයි මේකයි right common cardinal vein එකයි තමයි එකතු වෙලා තමයි හැදෙන්නේ අපේ superior vena cava එක. මේක අර කුප්පි නෝට් එකෙත් ඇති මේ මන් දාලා කොටුවක සුප්පොන්ගේ කුප්පි නෝට් එකක් තියෙනවා. ඒ හින්දා ඒක මම ගැරන්ටි දියන්නේ නැහැ නෝට් එක මේ මම නැත්තම් ඒක මේ රූපයක් දාන්නම් මේ මොකද මෙහෙම ලියනවට වඩා ඒක හොඳයි මේ රූපයක් දාන්නම් මේ බින්දුර කියලා මේ ගෲප් එකට. මම ආයෙ පාර කටින් කිව්වොත් එimhe anterior cardinal anastomosis එක පත්නා left brachiocephalic vein එක බවට right anterior cardinal vein එකයි anti කොරමාද right common cardinal vein එකයි එකතු වෙලා හැදෙනවා superior vena cava එක. sacrocardial anastomosis එක පත් වෙනවා මේ left common iliac vein එක බවට. ඊට පස්සේ right sacrocardial vein එක පත් වෙනවා මේ sacrocardial segment of inferior vena cava. ඊට පස්සේ මේ supracardial anastomosis එකයි supracardial vein එකතු වෙලා හැදෙන hemiacegus vein එක. right supracardial vein එක එකතු වෙලා හැදෙනවා මේ acegus vein එක. තව ඒකටම posterior cardinal vein එකේ චූටි කෑල්ලක් ඉතුරු වෙනවා. අන්න ඒ චූටි කෑල්ල එකතු වෙනවා. මේ left පැත්තේ තියෙන posterior cardinal vein එක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඊට පස්සේ subcardial anastomosis එක වෙනවා left lineal vein එක බවට. ඒකටම gonadal vein එක එකතු වෙනවා. එතකොට left supra මේ cardinal vein එකට එකේ proximal part එක renal vein එක යනවා. distal part එක gonadal vein එක වෙලා ඇති වෙනවා. පස්සේ right subcardinal vein එක renal segment of inferior vena cava වෙනවා. එතකොට left posterior cardinal vein එක left superior intercostal veins දෙකේ ඉඳන් තුනට අරන් යනවා. මම ඒ chart එක දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ මෙහෙම දිගට ඉඳන් මෙහෙම දිගටම ගිහිල්ලා මෙහෙම යන්නේ inferior vena cava එක. එතකොට මේ තියෙන්නේ මොකද්ද? ඒකේ මේ sacral segment එක. ඒක ඇති වෙන්නේ මොකෙන්ද? right පැත්තේ තියෙන මේ sacrocardial anastomosis එකෙන් sacrocardial vein එකෙන්. ඊපස්සේ right පැත්තේ තියෙන මේ subcardinal vein එක පත් වෙනවා. මොකද්ද? renal part of inferior vena cava එකට. hepatic part of inferior vena cava වෙනම හැදුනා මොකෙන්ද? අර මේ මොකද්ද? right midline vein එකේ ඉඳන් එන උඩ part එකේ. ඔය ටික තමයි මේ inferior vena cava එකේ part ටික. ඒතකොට inferior vena cava සම්පූර්ණයි. සම්පූර්ණ venous system එකත් අපි කතා කරලා ඉවර කරා. ඔච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ මේ ඒවා සම්බන්ධව. ඊට පස්සේ මම තව රූපයක් අරන් කතා කරන්නම් මේ ඉක්මනට මේ fetal circulation එක ගැන. මේ තියෙන එක umbilical vein එකේ ඉඳන් oxygenated blood එනවා. ඒ blood එක මෙහෙම ඇවිල්ලා set වෙනවා. මේ තියෙන්නේ ductus venosus හරහා යනවා. inferior vena cava මේ තියෙන්නේ මොකද්ද? hepatic part of inferior vena cava. ගියා මේ තියෙන right atrium එකට right atrium ඉඳන් කෙලින්ම foramen ovale හරහා ගියා left atrium එකට left atrium එකෙන් ඉඳන් left ventricle එකට ගියා කෙලින්ම ඒක aorta එකට ගියා ඊට අමතරව කොටසක් යනවා මේ deoxygenated blood වලින් මෙහෙම පල්ලෙහාට යනවා මේ pulmonary මේ left ventricle එකේ ඉඳන් blood යනවා pulmonary artery එක හරහා හැබැයි pulmonary artery එක මොකද වෙන්නේ දැන් මෙහෙම ගියාට දැන් මේවද මේ ලං එක වැඩ කරන්නේ නැති හින්දා ලං එකේ රෙසිස්ටන්ට් එක ගොඩක් වැඩි. ඒ හින්දා යා මොකද වෙන්නේ? එයා මෙහෙට යන්නේ නැතුව මෙහෙට පොඩ්ඩයි යන්නේ. වැඩි ප්‍රමාණයක් වෙන මේ ductus arteriosus එක හරහා කෙලින්ම යනවා aorta එකට. ඊපස්සේ aorta එකෙන් descending aorta එක හරහා ගිහිල්ලා deoxygenated blood ටික මොකද වෙන්නේ? umbilical arteries දෙකක් වෙනවා. ඒ දෙක හරහා කෙලින්ම යනවා ආයේ placenta එකට. ඕක තමයි fetal circulation එක. ඊට පස්සේ වෙන වෙනස්කම තමයි මෙන්න මේක. දැන් වෙන්නේ මොකද්ද? මේ මාද placenta එක කැපුවට පස්සේ placenta එකෙන් blood අරන් එන්නේ නැහැ. ඒ හින්දා මොකද වෙන්නේ? මේ මාද umbilical vein එක නැති වෙලා යනවා. ඒක පත් වෙන umbilical ligament එක බවට. ඊපස්සේ portal vein එක මෙහෙම ඉතුරු වෙනවා. portal vein එක මෙතන තියෙනවා. ductus venosus එක නැති වෙලා යනවා. ඊපස්සේ මේ තියෙන්නේ මෙහෙන් inferior vena එක පටන් ගන්නවා. මේ පල්ලෙහෙන් තියෙන්නේ මොකද්ද? renal part of inferior vena cava. එහෙම නැත්නම් ඊට පස්සේ එතනින් පල්ලෙහා sacral part of inferior vena cava. දැන් කෙලින් blood එනවා right ventricle එකට right ventricle එකට එතකොට superior vena cava එකට උඩින් ඉඳන් එනවා superior vena cava කොහොමද හැදුනේ superior vena cava හැදුනේ අපේ මොකද්ද right side එකේ තියෙන anterior cardinal vein එක common cardinal vein එක එකතු වෙලා ඒ blood ටික යනවා මොකටද මේ මොකද්ද right ventricle එකට දැන් සම්පූර්ණ මේක වැහිලා තියෙන්නේ මේ foramen ovale වැහිලා ඒක fossa ovale බඩටපත් වෙලා තියෙන්නේ
ඒ හින්දා මොකද වෙන්නේ දැන් කෙලිම බ්ලඩ් එක යනවා මේ දැන් යන්නේ පළමු මෝඩ් එකට විතරයි. මොකද මේ ඩක්ටස් ආටිරොසස් උත් නැහැ. ඒක ලිගමන්ට් එක බඩපතලා තියෙන. ඒ හින්දා එහෙම දෙපැත්තට යනවා. ඊට පස්සේ එහෙම ගිහින් අන්තිමට මේ පළමු වේන්ස් හරහා බ්ලඩ් එනවා හાર્ට් එකට. ඇවිල්ලා ඒ බ්ලඩ් ටික මොකද වෙන්නේ? ඇවෝට් එක හරහා පහළට යනවා. පහළට ගිහිල්ලා මොකද වෙන්නේ? සුපීරියර් වෙසිකල් මේ ආදාංග පුරාම පහළට යනවා. මේ දැන් මොකද වෙන්නේ? මීඩියල් අම්බිලයිකල් ලිගමන්ට් උත් නැති වෙලා යනවා. ඒවුවා නෑ මීඩියල් අම්බිලයිකල් ආටරිස් උත් නැති වෙලා යනවා. ඒවපත් වෙන බාඩද අම්බිලයිකල් ආටරිස් පත් වෙන්නේ මීඩියල් අම්බිලයිකල් ලිගමන්ට් බවට. ඒකත් MCQ එකක් අහන්න පුළුවන් පුතේ. හරිද? ඔච්චර තමයි කතා කරන්න තියෙන්නේ මේ ඩෙවලොප්මන්ට් එක ගැන මේ ආර්ටිරියල් සිස්ටම් එකේ. අපි ඊට පස්සේ තව එකකින් කතා කරමු මේ කොහොමද ඩයිජෙස්ටිව් නැත්නම් මේ ඩයිජෙස්ටිව් සිස්ටම් එකේ ඉම්බ්‍රා කොහොමද වෙන්නේ කියලා.